දැන් ඔයාලා හොඳටම දන්නවා. 30 කතිර සටහන ඇඳ කියලා කියන්නේ කෙලිම 30 සටහන ගොඩ ඊට පස්සේ ලුයිස් විව්වේ ගොඩ. දැන් අපි ගමු ක්ලෝරින් මනෝ තියෙන Cl2. ඒ කියන්නේ ක්ලෝරින් පරමාණු. ඉතින් හතරයි තිබ්බ හතරම ගත්තා. එහෙනම් කාබන් ඉන්නවා. හතර කොනේ හතර දෙනා. ඊළඟ හයිඩ්‍රජන් හතර දාගන්න. එතකොට මෙන්න මේ විදිහට එක පැත්තක් ධන වගේ අනිත් පැත්ත ඍණ වගේ වෙනකොට මෙන්න මේ සිද්ධිය. ඒ කියන්නේ සිද්ධියක් සහසංයුජ බන්ධන. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා හැමෝටම. හොඳයි. අපි බලමු ගියාතියේ සතර කරේ සහසංයුජ බන්ධන නිරූපණය කියන එකෙන් නේද? සහසංයුජ බන්ධන නිරූපණයේ 30 කතිර සටහන ලුයිස් ව්‍යුහය ඊට පස්සේ ලුයිස් ව්‍යුහය මෙන්න මෙතන එක අපි සාකච්ඡා කරා. දැන් අද මම ආයතරයක් ඔයාලට සහසංයුජ බන්ධන කීපයක් සහසංයුජ බන්ධන ටිකක් මම ආයතරයක් ඔයාලට ලුයිස් 30 සටහන 30 කතිර සටහන ලුයිස් ව්‍යුහය ඊළඟට ලුයිස් ව්‍යුහය අනේ විදිහ ආයෙ මම කියලා දෙනවා. මේක මම කියලා දෙන්නේ ගිය සතියේ කියලා දුන්නාට වඩා වෙනස් ක්‍රමයක. ගිය සතියේ කියලා දුන්නාට වඩා වෙනස් ක්‍රමයකට තමයි අද මම කියලා දෙන්නේ. හරිද? ගිය සතියේ ක්‍රමයකට කියලා දුන්නේ නැත්තේ ඇයි කියලා අහන්න එපා. හේතුව තමයි ඔයාලට මේකේ මූලික කොටස් ටික පුරුදු කරන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ අලුත් ක්‍රමය ඉගෙන ගන්න ලේසි. හරිද? ඊට පස්සේ ඔයාලා මට කියන්න කලින් කරපු ගිය සතිය උගන්වපු එකද අද උගන්වපු එකද ලේසි කියලා ඔයාලා මට කියන්න. මෙන්න මේක මතක තියාගන්න. ඔයාලා අනිවාර්යෙන් මේ 30 කතිර සටහන් අදිද්දි 30 කතිර සටහන් අදිනකොට ඔයාලා අනිවාර්යෙන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන එක අනිවාර්යෙන් දැනගන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දැනගන්න කලින් අනිවාර්යෙන් මොකක්ද දෙන්න ඕනේ? පරමාණුක ක්‍රමාංකය කියන එක දැනගෙන ඉන්න ඕනේ. හරිද? පරමාණුක ක්‍රමාංකය දැනගෙන ඉන්නවා නම් එයාට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අඳින්න පුළුවන්. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයත් එක්ක ඔයාලා දැනගෙන ඉන්න ඕනේ සංයුජතාව. සංයුජතාව කියන එකක් දැනගෙන ඉන්න ඕනේ. ඔන්න දැක්කනේ සංයුජතාව කියන එකක් දැනගෙන ඉන්න ඕනේ. සංයුජතාව අනුව තමයි දැන් අපි අර මතකන්නේ දැන් ඔක්සිජන් පරමාණුව ගත්තා. ඒක ඔක්සිජන් පරමාණුවේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. තව යාට දෙකක් මදි නම් බන්ධන දෙකයි. ඒ සඳහා ඉලෙක්ට්‍රෝන දෙකක් වෙන් වෙනවා. ඒ දෙක වෙන් කරාම වටේ තව 4ක් ඉතුරුයි. අපි ඔන්න ඔය විදිහට කතා කරා මතකද නේද? අපි ඔය විදිහට කතා කරා. එතකොට මෙහෙමයි. එහෙම අපි කතා කරනකොට අපි කිව්වා ඔක්සිජන් වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 6යි. ඒ 6ක් තියෙන්නේ. එතකොට දෙකක් මදි. මොකද්ද දෙකක් මදි කියන්නේ? දෙකක් මදි කියන්නේ ඔක්සිජන් වල සංයුතතාව දෙකයි. දෙකක් මදි කියලා කිව්වේ ඔක්සිජන් වල සංයුතතාව දෙකයි කියන්නේ. එතකොට දැන් ක්ලෝරින් වලට එකක් මදි කිව්වා. ඒ කියන්නේ මොකද්ද? ක්ලෝරින් වල සංයුතතාව එකයි. එතකොට සල්ෆර් වලට දෙකක් මදි කියනවා. ඒ කියන්නේ සල්ෆර් වල සංයුතතාව දෙකයි. කාබන් ගත්තොත් කාබන් වල සංයුතතාව 4යි. ඒ නිසා යා බන්ධන 4යි. දැන් අපි හයිඩ්‍රජන් ගත්තොත් හයිඩ්‍රජන් වල සංයුතතාව 1යි. ඒ නිසා එයා බන්ධන 1යි. දැන් සෝඩියම් ගත්තොත් එimhe සෝඩියම් නම් සහසංයුජ බන්ධන හදන්නේ. අපි ගත්තොත් ඇලුමිනියම් වල සංයුතතාව 3යි. හරි? ඒ නිසා එයාගේ බන්ධන 3යි. එහෙනම් සංයුජතාව ඇතුළෙනොත් අපිට මේක කතා කරන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔන්න මම ඔයාලට දැන් කියලා දෙනවා රිවර්ස් මෙතඩ් එක. ඒ කියන්නේ මේකම ආපස්සට අපි කොහොමද කොට දාන්නේ කියන එක කියලා දෙනවා. මේකම ආපස්සට අඳින්නේ කොහොමද? දැන් අපි ඉස්සෙල්ලාම කරේ 30 කතිර සටහන. 30 කතිර සටහන ඇඳලා පස්සේ 30 සටහන ඇඳලා. 30 සටහන ඇඳලා පස්සේ කෙලින්ම ලුයිස් ව්‍යුහය කොට දැම්මා. මාර ලේසියිනේ. 30 දැන් ඔයාලා හොඳටම දන්නවා. 30 කතිර සටහන ඇඳ කියලා කියන්නේ කෙලින්ම 30 සටහන ගොඩ ඊට පස්සේ ලුයිස් ව්‍යුහේ ගොඩ.
දැන් අපි ගමු ක්ලෝරින් අණුව තියෙන Cl2. ඒ කියන්නේ ක්ලෝරින් පරමාණු දෙකක්. හරි. දැන් මට කවුරු හරි කියන්න ක්ලෝරින් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 7යි. ඉලෙක්ට්‍රෝන 7යි. හරි. මෙයාගේ සංයුජතාව කීයද? 1යි. සංයුජතාව 1යි. සමහර වෙලාවට සංයුජතාව 7ක් තියෙනවා. මතක ඇති නේද? 1 හෝ 7. මතකද? එහෙමත් තියෙනවා. හරි. ඊළඟට පොදුවේ සාමාන්‍යයෙන් මේ ක්ලෝරින් වල යන්නේ 1. එතකොට සංයුජතාව 1 නම් බන්ධන කීයද? 1යි. බන්ධන 1යි. බන්ධන සඳහා ඉලෙක්ට්‍රෝන 1යි. බන්ධන සඳහා ඉලෙක්ට්‍රෝන 1යි. එතකොට ඉතිරි ඉලෙක්ට්‍රෝන 6යි. ඉතිරි ඉලෙක්ට්‍රෝන 6කුත් තියෙනවා. දැන් අපි ওই ටික දැනගෙන ඉන්න ඕන. දැන් ඕකත් එක්ක තමයි ඉතුරු වැඩ කැල යන්නේ. දැන් වන්න දානවා ක්ලෝරින්. අවසාන කවචේ විතරයි නදින්නේ. ක්ලෝරින් වල. නේද? අපි ඔක රවුම් හැදෙන්නේ නෑනේ. ක්ලෝරින් ගන්න. ක්ලෝරින් පරමාණු දෙකයි. ක්ලෝරින් පරමාණු දෙක එක බන්ධනයකින් එකතු වෙලා තියෙනනේ. එහෙනම් ගත්තා එහෙම ක්ලෝරින්. ඔන්න ක්ලෝරින්. සිග්නල් නෑ. ඩිකෙට් ගහන්නේ. මට්ටමේ ඉලෙක්ට්‍රෝන වෙන කතා නතර ගන්න. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. දැන් මෙයාගේ මම දැන් කපිට වලින් 1යි 2යි. දැන් ඔක දාද්දි මතකද මම කියලා දුන්න ක්‍රමයක්. එකපාර දෙක දාන්නේ නැහැ. මොකද්ද කරන්නේ ඉතින්ලා 4 කොන 4ක් දාගෙන 1යි 2යි 3යි 4යි. නේ ඊට පස්සේ 5යි 6යි 7යි. ඔන්න 7. දැන් මෙයාගේ 7 හරි. නේ මෙයාගේ 7 හරි. දැන් ඊළඟ ක්ලෝරින් එක. ඊළඟ ක්ලෝරින් එකේ ටිප් වලින් දාන්න. කොට 1යි 2යි 3යි මෙන්න මෙයාත් එක බන්ධනයම හැදුවා 4යි. ඊට පස්සේ තව 3ක් ඕන. එන 1යි 2යි 3යි. ඕන. දැන් මේකේ 30 40 සටහන නේද? මේකේ 30 40 සටහන. ඔන්න 30 40 සටහන හැදුවා. 30 40 සටහන හදාගත්තා නම් මේකෙන් 30 සටහන අඳින්න පුළුවන් නේද? එන්නේ සර්. සටහන ඇඳලා පස්සේ මේකෙන් 30 සටහන අඳින්න බැරිද? පුළුවන්. සටහන අඳින්න. මේ සටහනෙම 30 සටහන ගොඩනගද්දී මොකද්ද කරන්න ඕනේ? කතිර අයින් වෙලා 30 වෙනවා. මේ කතිර අයින් කරලා ඒවට ඔක්කොටම 30 දා ගන්නවානේ. එහෙනම් මේ කතිර අයින් කරලා එයාට දැම්ම 30ක්. මේ කතිර දෙක වෙනුවට 32යි. මේ කතිර දෙක වෙනුවට 32යි. මේ දෙක වෙනුවට 32යි. කොහොම උතනම ඇඳා. දැන් ලුයිස් ව්‍යුහයට එනකොට මොකද වෙන්නේ? මේ තියෙන බන්ධන යුගලනේ. මේ තියෙන බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් වෙනුවට කීයක් ගන්නවද? බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් වෙනුවට කීයද? 1යි. දෙකක් ගන්නවද? දෙකක් ගන්නවද? බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලකට 1 ඉරයි. ඔන්න දැන් 1 ඉරා කියලා. රයිට්. ඔන්න දැන් ලුයිස් ව්‍යුහයට ආවා. ලුයිස් ව්‍යුහයට ආවා. ඒකට මේවට කියන්නේ මොනවද කියලා? ඒකසර ඉලෙක්ට්‍රෝන යුගල්. එකසර ඉලෙක්ට්‍රෝන යුගල්. ඔව් ඒකසර ඉලෙක්ට්‍රෝන යුගල් මෙයාට තුන බැගින් තියෙනවා. මෙයා මොනවද ඒකසර ඉලෙක්ට්‍රෝන යුගල් කියලා කියන්නේ? බන්ධන සඳහා සහභාගී වෙන්නේ නැති ඉලෙක්ට්‍රෝන. බන්ධන සඳහා සහභාගී වෙන්නේ නැති ඉලෙක්ට්‍රෝන වලට තමයි අපි කියන්නේ ඒකසර ඉලෙක්ට්‍රෝන. රයිට්. පැහැදිලි වුණාද? තේරුණාද? පැහැදිලිද? ඔව් සර්. රයිට්. දැන් ඔන්න දැන් ඔයාලගේ දැන් තිබිච්ච ප්‍රශ්න තමයි O2 හදද්දී O2 ඒ කියන්නේ ඔක්සිජන් අණුව O2 වලදී මොකද්ද කරන්නේ කියන එක සමහර වෙලාවට තේරිලා නැහැ. ඔක්සිජන් වල සංයුතාව කීයද? ඔක්සිජන් සංයුතාව කීයද? 2යි. ඔක්සිජන් සංයුතාව 2 නම් ඔක්සිජන් බන්ධන කීයක් හදන්න ඕනේද? 1. කොට O2 කියන්නේ ඔක්සිජන් පරමාණු 2යි. නේ? ඒතර ඔක්සිජන් සංයුතාව 2යි. දැන් ඔන්න අපි මේකේ අවසාන කවචයේ යාගේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවනේ. ඔන්න මෙයාගේ 1යි 2යි 3යි 4 දැම්ම 4 කොනේ. දැන් ඊළඟට මෙන්න 5යි 6යි. දැන් කොහොම දාගත්තට පස්සේ මේ ළමයිට මාර ප්‍රශ්නයක් දැන් මොකද්ද? මේ ඉලෙක්ට්‍රෝනේ මෙතන තියෙන්නේ මේ ඉලෙක්ට්‍රෝනේ මෙතන. දැන් තව ඔක්සිජන් එකක් ගන්නවා යා. එයා අරගෙන මෙතනින් දානවා මෙහෙම 1යි 2යි 3යි 4යි දැම්මා.
හරිද? 4ක් දැම්මා. දැන් 5යි 6යි. ඔන්න ඉලෙක්ට්‍රෝන 6 හරි. දැන් මේ දෙන්න නම් යුගල වුණා. දැන් මේ දෙන්න මොකද කරන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. දැන් මේ දෙන්නට මොකද කරන්නේ කියලා හිතා ගන්න බැහැ. ඒ වෙලාවේ අන්න ඒ වෙලාවට මතකෙට එන්න ඕනේ. ඔක්සිජන් එකවර බන්ධන දෙකක් හදනවා. ඔක්සිජන් එකවර බන්ධන දෙකක්. මෙතන තියෙන බන්ධන කීයද? මෙතන බන්ධන කීයද ඇදලා තියෙන්නේ? එකයි. දැන් මෙතන බන්ධනේ ඇදලා මේ සාමිලනේ ඇදලා ඉන්නේ. එහෙනම් මොකද්ද කරන්න ඕන? දැන් සමාරු කරනවා මෙතනින් තව ඔක්සිජන් එකක් ගහගෙන. මේ හරිය තව ඔක්සිජන් එකක් දාලා මේ. එතකොට මොකද වෙන්නේ? ඔක්සිජන් 3යි O2 නෙමෙයි. එතකොට වෙන එකක් නේ. වැරදි. හරිද? එහෙනම් මෙතෙන්දී මොකද කරන්නේ? මේ වගේ වෙලාවකදී මේ කපිරේ මකලා මෙතෙන්ද දැම්මා. මේ හිත මකලා මෙතෙන්ද දැම්මා. දැක්කනේ? දැන් එතකොට මොකද වෙන්නේ? මේ බන්ධන දෙක යුගල් කියනවා. දැක්කද? බන්ධන යුගල්. තේරුණාද? මේ න්‍යාති බන්ධන යුගලයි, මෙහෙන් බන්ධන යුගලයි. ඔක්කොම මේ බන්ධන යුගල් ටික හදන් බලන්න. අෂ්ටකේ සම්පූර්ණද? මෙයා වැහුවා. අර පැත්තේ අට තියෙනව නේද? මේ පැත්තේ අට තියෙනවද? එතකොට මෙයාව වැහුවා. මොකද වෙන්නේ? අර පැත්තේ අට නැද්ද? මේ පැත්තේ අට නැද්ද? තියෙනව නේද? වැඩේ ඉවරයි. හරිනේ. අන්න එහෙම එන්න ඕනේ. දැන් ඊළඟට නයිට්‍රජන් වල ගත්තොත් නයිට්‍රජන් වල සංයුතාව කීයද කියන්නේ? නයිට්‍රජන් වල සංයුතාව 3යි. නයිට්‍රජන් වල සංයුතාව 3යිනේ. එහෙනම් එයා බන්ධන කීයක් හදනවද? 3ක්. 3ක්. එයා බන්ධන 3ක්. හරි? එහෙනම් එයා බන්ධන 3ක්. N2 නයිට්‍රජන් වල අවසාන කවච ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 5ක් තියෙනවා. 5ක් තියෙනවා. අපි ඉස්සෙල්ලම ඒ 4 දානවා 4 කොනේ. මෙහෙම දාගෙන ඉන්නවා පොඩ්ඩක්. හරිද? 4 කොනේ දැම්මා. මෙතෙන් දෙකයි 5යි. දැන් මේ තුන් දෙනා තමයි බන්ධන හදන්නේ. ඔය තුන් දෙනා බන්ධන හදන්නේ. අනිත් පැත්තේ නයිට්‍රජන් තව එකක් ගන්නවා. එයාගේ 4 දෙනා 4 කොනේ දැම්මා. 5 එන්න මෙතෙන් එකක් දැම්මා දැන් 5යි. දැන් බලන්න දැන් හරි අවුල් දැන්. කට්ටිය බලන් ඉන්න මේ මොකක්ද දැන් කරන්නේ? මෙතන හරි. මේක කොහොමද? ඇයි ඉතින් මං කිව්වද මෙයා මේ මෙතන අනිවාර්යෙන් මෙතනම තියන් ඉන්නවා කියලා ගන්න නෑ. බන්ධන හැදෙද්දී එයා ඕන තැන් වලට ඉලෙක්ට්‍රෝන අරන් යනවා. බන්ධනේ හැදෙද්දී තියනවා. ඒකවල මොකද වෙන්නේ? මේ කතිරේ මෙතෙන්ට එනවා. මේ කතිරේ මෙතෙන්ට එනවා. මේ තිත මෙතෙන්ට එනවා. හරි? මේ කතිරේ මෙතෙන්ට එනවා. මේ තිත මෙතෙන්ට එනවා. ඕන වැඩේ හරිනේ. දැක්කද? දැන් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල කීයක් තියෙනවද මේ? 1යි 2යි 3යි. දැක්කද? බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල 3ක් ආවා. දැන් මෙතන බන්ධන 3යි. දැක්කද? එතකොට මෙයාට බන්ධන 3යි මෙහෙන් 3යි. දැන් මෙතන බලන්නකො මේ පැත්ත වැළුවාම මේ බන්ධන 3ට 2යි 4යි 6යි ඉලෙක්ට්‍රෝන 6යි මෙතන 2යි 8යි. මේක වහගත්ත ගමන් මේ බන්ධන 3ට ඉලෙක්ට්‍රෝන 6යි මෙතන 2යි 8යි. අෂ්ටකෙත් සම්පූර්ණයි. වැඩේ ගොඩ. දැන් සමහරව මෙන්න මෙහෙම අඳිනවානේ. මම ඇත්තටම මෙහෙම අඳිනවාට එච්චර කැමති නෑ. මොකද්ද? සමහරවගේ කතිරේ තිත ඔහොම ඇඳ කියලා වැරද්දක් නෑ. කිසිම වැරද්දක් නෑ. ඉතින් පොඩ්ඩක් අපි මෙහෙම අඳිමුකෝ. මේක මෙහෙම යුගල් මෙහෙම පේන්න ඇඳලානේ බන්ධනේ විදියට වැන්දනම් ටිකක්. දැන් අපිට ඒක ලුයිස් විදියේ ගොඩනගන්න ලේසි. කතිරේ තිත. ඔහොම දැම්මනම් මේ බන්ධනේ හොඳට පේනවනේ. ඉතින් ඒ වගේ ටිකක් ඒ වගේ පුරුදු වෙන්න. ඒක අනිවාර්ය නේ. තම පුරුදු කරනවා කියලා ලස්සනයි. ඒකයි මම එහෙම කියන්නේ. හරි ඔන්න වගේ ගැටලු තිබුණා. හරිද? ඔය වගේ ගැටලු තමයි තිබුණේ. දැන් සමහර අයට H2O ජල අණු අඳ ගන්නත් ඔය වගේ බැරි කමක් තිබුණා. හරි. දැන් එහෙනම් තාම මම කියලා දුන්නේ ඔය ගිය සතියේ කරපු විදිය. දැන් මේකම රිවර්ස් ගහලා දෙනවා. ඊට කලින් මధుරු අහනවා මට. ඒකට පොඩි ගේමක් දීලා. මధుරු ඇවිල්ලා වට කරගෙන උස්සන් යනවා තාපොත්. හරි පොඩි බෝතලයක් වගේ එකක් තියෙනවා අයිටම් නෑ ඒක ගැවල් වල දැන් හරියනවා. බෝතලයට වටිනවා සාමාන්‍ය බෝතල් වලට ආසෙත්. හරි. දැන් එහෙනම් ඔන්න රිවර්ස් මෙතඩ් කිව්වනේ. මෙන්න මේකයි වෙන්නේ. රිවර්ස් මෙතඩ් කියන්නේ හරි ලේසි හැබැයි මේක ලේසි වෙන්නේ මේ කතාව ලේසි වෙන්නේ පරමාණු ක්‍රමාංක දැනගෙන ඉන්න ඕනේ. සංයුජතාව දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට ඉලෙක්ට්‍රෝන වින්‍යාස දැනගෙන ඉන්න ඕනේ.
අන්න යාළුවට විතරයි මේක ලේසි. ඒ එකක්වත් දන්නේ නැති අයට මේක කොහෙත්ම බෑ. ගිය සතිය ගන්නකොත් බෑ. හරි? දැන් මට සමහර ළමයි හම්බුණා. සමහර ළමයි හම්බෙලා මම එයාට මම කෝල් අරගෙන එහෙම නැත්නම් සමහර අයට විශේෂ Zoom meeting organize කරලා මම කියලා දෙනවා. ඒ කියලා දෙනකොට මම අහනවා පරමාණු ක්‍රමාංකය. දන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන වින්‍යාස දන්නේ නැහැ. විලිලැජ්ජාය බෑ. මොකද වෙලා තියෙන්නේ? තියෙන එකම හේතුව තමයි පාඩම් කරලා නැහැ. පාඩම් කරනවා කියලා අම්මලාට බොරු කරලා. ඒකයි. අම්මලා හිතන් ඉන්නේ පාඩම් කරනවා කියලා. හරි? හරි. ඔන්න මේකෙන් නම් ගොඩ දා ගන්න ඕනේ හැමෝම. හරිද? අපි ඉස්සෙල්ලාම ක්ලෝරින් Cl2 ක්ලෝරින් අර විදිහටම අපි කතා කරගෙන යනවා. ක්ලෝරින් වල සංයුතාව කියලා 7 හෝ 1 7 හෝ 1 7 හෝ 1 නෙමෙයි 1 හෝ 7. හරි? 7 හෝ 1 නෙමෙයි 1 හෝ 7. ඇයි? ප්‍රධාන වශයෙන් ඉන්නේ 1. ඊට සමහර වෙලාව විශේෂ අවස්ථාවල විතරයි 7. ඒ නිසා මෙතෙන්ද අපි ගන්නේ 1 කියන්නේ මේ සහසංයුජ බන්ධන වලදී බහුලව අපි අරගන්නේ බහුලව තියෙන සංයුතාව. 1 සංයුතාව 1යි. හරි? එතකොට මෙයාගේ බන්ධන කීයද? 1යි. එතකොට බන්ධන සඳහා ඉලෙක්ට්‍රෝන කීයක් ඕනේද? 1යි. බන්ධන සඳහා ඉලෙක්ට්‍රෝන 1යි. එතකොට ඉතිරි ඉලෙක්ට්‍රෝන තව කීයක් තියෙනවද? ඉතිරි ඉලෙක්ට්‍රෝන 6යි. ඉතිරි ඉලෙක්ට්‍රෝන 6යි. right. දැන් ඔච්චරයි. මේ ඔන්න දැන් බලා ගන්න. ක්ලෝරින් පරමාණු දෙකක් තියෙන්නේ. දෙන්න අතර බන්ධන කීයක් හැදෙන්න ඕනේද? කියන්නේ 1යි. දැන් මෙන්න මෙහෙම කරා. ක්ලෝරින් දැම්මා. ක්ලෝරින් පරමාණු දෙක අපි ඉස්සර ලියාගත්තා. උනාම බලා ගන්න. ක්ලෝරින් පරමාණු දෙක ලියාගත්තා. දෙන්න අතර බන්ධන කීයක් ඕනේද? 1යි. එක බන්ධනයක් දාගත්තා. දෙන්න අතර බන්ධන 1යි. හරි? තව ඉලෙක්ට්‍රෝන කීයක් ඉතුරුද දෙන්නගේ? 6යි. 6 ගාන ඉතුරුයි. ඒ 6 කොහොමද දාන්නේ? දැන් මේ බන්ධන දැන් මේකෙත්නේ. මේ මැද බන්ධන දාලා ඉවරනේ. දැන් තව අපිට තියෙනවා තැන් තුනක් මේ. මේ තැන් තුනෙන් එකට දාන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන. දාන්න එක කොටේ දාන්නේ නැහැ. මෙන්න මෙයාගේ ඉලෙක්ට්‍රෝන මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඒ 6 එතනින් දැම්ම. මෙතන මෙයාගේ 6 දැම්ම 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඔය මොකක්ද දාන්නේ? මේ මොකක්ද දාන්නේ? ලුයිස් තිත්විල් ලුයිස් විව්හේ ආවේ. හරි. මේ ලුයිස් විව්හෙන් ගන්න බැරිද ලුයිස් තිත්විල්හය? පුළුවන්. මේ බන්ධන යුගල වෙනුවට තිත් දෙකක් දානවා. මෙන්න Cl 1යි 2යි 3යි 4යි 5යි 6යි මෙතන බන්ධනයේ තිබ්බා. ආයි Cl 1යි 2යි 3යි 4යි 5යි 6යි. මේ බන්ධනය වෙනකොට මොකද්ද කරන්නේ? තිත් දෙකක් දා ගන්නවා මෙතන. මෙතන තිත් දෙකක්. ඔයාගේ ලුයිස් මෙයාගේ ලුයිස් තිත්විල් ලුයිස් තිත්විල්හය. මේකෙන් ගන්න බැරි තිත් කතර තරහන? පුළුවන්. කොහොමද කරන්නේ? දැන් ඔය තියෙන්නේ මම මේ සටහනේ පෙන්නනවා. හරි? මම මෙයා කතිර දානවා. එහෙනම් මොකද මෙයාට අදාළ ඉලෙක්ට්‍රෝන කතිර දැම්මා. මේ මෙයාට අදාළ ඉලෙක්ට්‍රෝන ටිකට කතිර දානවා. මෙයාට අදාළ ඉලෙක්ට්‍රෝන ටිකට කතිර දානවා. මෙයාගේ එකයි මෙතන කතිර දැම්මා. මොකද වෙන්නේ දැන්? අපි කෙලින්ම ගත්තේ ලුයිස් විව්හය. ලුයිස් විව්හෙන් තිත් සටහන තිත් කතිර සටහන. ආපස්සට ආවේ. හරි. දැන් ඔන්න කරන විදිහ මතක තියාගන්න. හරි. අපි ඊළඟට ගමු දැන් හයිඩ්‍රජන් H2 අණු හැදෙන විදිහ. හරි. H2 අණු හැදෙන විදිහ බලන්න. H2 හැදෙන විදිහ බලමු. හරි. හයිඩ්‍රජන් වල සංයුතාව කියද? 1යි.
එහෙනම් බන්ධන කීයක් තියෙන්න ඕනේද? එකයි. එකයි. බන්ධන සඳහා ඉලෙක්ට්‍රෝන කීයක් වෙන් කරන්න ඕනේද? එකයි. එකයි. ඒක වෙන් කරාට පස්සේ ඉලෙක්ට්‍රෝන කීයක් ඉතුරුද? 6යි. අර මොන බූරුවද 6යි කියලා කිව්වේ? ඈ? බිංදු. අර 6යි කියලා කිව්ව එක මොකද්ද? ඒකම පොල් බූරුවෙක්. 6යි කිව්ව එක. ඌ මේක දිහා හිට දිහා බලන් කියනවා මිස ඌ දන්නේ නැහැ හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝන ගන්න. හයිඩ්‍රජන් ගැන කියන්නේ හයිඩ්‍රජන් වල සංයුතාව කීයද ආයතනයක් කියන්නේ අර මොකෙද දෙකේ කෑවනේ ඔක්කොම ටික ආයතනයක් කියන්නේ සංයුතාව කීයද? එකයි. එතකොට බන්ධන කීයක් හදනවද? එකයි. බන්ධන සඳහා ඉලෙක්ට්‍රෝන කීයක් වෙන් කරනවද යා? එකයි. ඉතිරි ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? එකයි. ඉලෙක්ට්‍රෝන එකක් ඉතුරුයි. බිංදුවයි. ඉලෙක්ට්‍රෝන එකක් බිංදුවයි. නෑ ඉතිරි ඉලෙක්ට්‍රෝන නැත. රයිට්. එහෙනම් දැන් බලමු. එහෙනම් අපි ගන්නවා හයිඩ්‍රජන් H2 නේ. H2 කියන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකයි. එහෙනම් H කියලා දැම්මා. බන්ධන එකයි නා මැදින් එක ඉරක් ගැහුවා. හරි. එහෙනම් දැන් ආයි වැඩක් තියෙනවද මෙතන යාට? නැහැ. වටේ අඳින්න ඉලෙක්ට්‍රෝන නැහැ නේ. ඉතිරි ඉලෙක්ට්‍රෝන නැහැ. ඉතිරි ඉලෙක්ට්‍රෝන තිබ්බනම් තමයි එක සර විදිහට දාන්නේ. ඉතුරු නැහැ. එහෙනම් මෙන්න ලුයිස් විභය. එහෙනම් මේකෙන් ලුයිස් 38 ගන්න බැරිද? පුළුවන්. පුළුවන්. 38 නම් 38 32ක් දැම්මා. හරි? 38 ගන්න ඕන නම් මොකද කරන්නේ? 30ක් දැම්මා. 40ක් දැම්මා. වැඩේ ඉවරයි. දැන් ඊළඟට බලමු එහෙනම්. ඊළඟට තියෙන H2O. අන්න ඕක බලමු දැන්. H2O. ජල අණු. හරි? ජල අණු. දැන් අපි ජල අණු ගැන දන්නවා දැන්. හරි? හරි දැන් බලමු ජලය. හරිද? දැන් අපි බලමු ජලය ජල අණු. දැන් මේක මට මේ මෙච්චර දැන් ගිය අවුරුද්දේ ළමයිට මෙච්චර කියලා දෙන්න ඕනුන්නේ නැහැ. ගිය අවුරුද්දේ ළමයිට පැය දෙකෙන් මේ සියල්ල ඉවරයි. දැන් ඔයාලට මේ ආයතනය තව දෙවෙනි දවසකට කියලා දෙන්න වෙනවා. හරි ඒක කනගාටුවට කාරණයක් ඒක. හරිද? ඒක හේතුව තමයි ඔයාලට සංයුතාව මතක නැහැ. පරමාණු ක්‍රමාංක මතක නැහැ. ඔන්න ඔක තමයි ප්‍රශ්න තියෙන්නේ. හරිද? ඊළඟට ඉලෙක්ට්‍රෝන වින්‍යාස. අවසාන කවච ඉලෙක්ට්‍රෝන ගන්න මතක නැහැ ඔයාලට. හරි. දැන් බලමු අපි ජල අණු H2O නේ. මෙන්න H2O. ඒ කියන්නේ හයිඩ්‍රජන් දෙකක් එක ඔක්සිජන් එකක් තියෙනවා. හයිඩ්‍රජන් දෙකක් එක ඔක්සිජන් එකක්. දැන් මේ වගේ පරමාණු දැන් මෙතන පරමාණු ඔක්කොම කීයක් තියෙනවද කියන්නේ? ඉක්වල කියන්නේ පරමාණු කීයද මෙතන ඔක්කොම? 3යි. හයිඩ්‍රජන් පරමාණු 2යි ඔක්සිජන් පරමාණු 1යි. හරි. ඔන්න ඔය වෙලාවෙදී. ඒ කියන්නේ පරමාණු සංඛ්‍යාව දෙකකට වඩා වැඩි නම් අපි බලන්න ඕනේ මෙතෙන්දී මධ්‍ය පරමාණු මොකද්ද කියලා. මධ්‍ය පරමාණු හොයාගන්නේ බන්ධන සංඛ්‍යාව වැඩි කෙනාගේ. මධ්‍ය පරමාණු හොයාගන්නේ බන්ධන සංඛ්‍යාව වැඩි කෙනාගේ. අපි බලමු ඔක්සිජන්. ඔක්සිජන් වල සංයුතාව කීයද? සංයුතාව 2යි. ඔක්සිජන් ගත්තොත් සංයුතාව 2යි. බන්ධන එහෙනම් කීයක් හදනවද? 2ක්. බන්ධන සඳහා ඉලෙක්ට්‍රෝන කීයක් වෙන් කරනවද? 2ක්. කීයක් ඉතුරුද තව? 4ක්. ඉතුරුයි. ඒ ඔක්සිජන්. එහෙනම් ඔක්සිජන් වල ඔන්න සංයුතාව 2යි බන්ධන 2යි. ඔක්සිජන් වල බන්ධන දෙකක් තියෙනවා. හයිඩ්‍රජන් වල බන්ධන කීයක් තියෙනවද? 1යි. එහෙනම් කවුද මැද ඉන්න ඕන කෙනා? H2O කියන පරමාණු තුනෙන් හයිඩ්‍රජන් 2යි ඔක්සිජන් 1යි ගත්තට පස්සේ කවුද මැද ඉන්න ඕනේ? ඔක්සිජන්. අපි දාගත්ත ඔක්සිජන් මැදට. ඔන්න අහගන්න. අපි දාගත්ත ඔක්සිජන් මැදට. දැන් මෙයාගේ නම් ඔක්සිජන්ගේ බන්ධන කීයක් තියෙනවද? කියන්න. 2යි. දැන් ඔක්සිජන්ගේ බන්ධන දෙක ගන්න හයිඩ්‍රජන් දෙකක් ඉන්නවනේ. ඔක්සිජන්ගේ බන්ධන දෙක ගන්න හයිඩ්‍රජන් දෙකක් බලාගෙන ඉන්නවා. හරි? මේ හයිඩ්‍රජන් දෙකක් බලාගෙන ඉන්න නිසා මොකද වෙන්නේ? ඒ හයිඩ්‍රජන් දෙකට බන්ධන දෙකක් දෙපැත්තට ගන්නවා. ඒ හයිඩ්‍රජන් දෙක සඳහා බන්ධන දෙකක් දෙපැත්තට දානවා. ඔන්න දැන් තේරුණාද? ඔක්සිජන් වලට බන්ධන දෙකක් තියෙනවා. ඒ බන්ධන දෙක අරගන්න හයිඩ්‍රජන් දෙකක් බලාගෙන ඉන්නවා. ඒ නිසා මොකද කරන්නේ? ඒ බන්ධන දෙක දෙපැත්තට දැම්මා. දාලා මේ පැත්තට දැම්ම එක හයිඩ්‍රජන් එකක්. මේ පැත්තට දැම්මා අනිත් හයිඩ්‍රජන් එක. හරි.
හයිඩ්‍රජන් වල අවසාන කවචයේ තව ඉලෙක්ට්‍රෝන ඉතුරුද? මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන ගියාට පස්සේ තව ඉතුරුද? නැහැ. නෑ. ඔක්සිජන් වල ඉතුරුද? ඔව්. කීයක් ඉතුරුද? කීයක් ඉතුරුද ඔක්සිජන් වල? 4ක්. ඒ 4 අපි මෙතනින් දැම්ම උඩින් 1යි 2යි 3යි 4යි. ඔන්න ජල අණුවේ තිත් කතරේ සටහන. දැන් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ජල අණුව කියන එක මෙහෙම නෙමෙයි තියෙන්නේ. කොහොමද තියෙන්නේ? නිකන් V අකුරක හැඩයට. ඒක අපි දන්නවා. ජල අණුව තියෙන්නේ V අකුරක හැඩයට. හරි? ජල අණුව තියෙන්නේ V අකුරක හැඩයට නිසා. හරි? ජල අණුවක තියෙන V අකුරක හැඩය නිසා අපි මේකට මේ හැඩය අඳිනවා. අපි ඒකට මේ හැඩය අඳිනවා. මොකක්ද අඳින්නේ? කොහොමද කරන්නේ? මේක මෙහෙම අඳින්නේ නැතුව අපි ඔක්සිජන් පරමාණුව මෙතනින් දාලා හයිඩ්‍රජන් පරමාණු එකක් මෙහාට දානවා. මෙහාට තව හයිඩ්‍රජන් පරමාණුවක් දානවා. මේ එකතර යුගල උඩින් දානවා මෙහෙම. මෙතනින් 2යි මෙතනින් 2යි. ඉතින් ඒක විශේෂ අවස්ථාවක්. ඒක විශේෂයක් විදිහට මතක තියාගන්න ඉස්සරහදී තියෙන්නේ. මෙහෙම ඇඳ කියලා වැරද්දක් නැහැ. ඉතින් අපි හැඩෙත් තියාගන්න ඕන නිසා මෙහෙම ඇඳලා පස්සේ මතක් වෙනවා මේක මෙහෙම නෙමෙයිනි කියලා. මේක මේ විදිහට හදාගන්න. දැන් මේක හදාගත්තට පස්සේ මේක හදාගත්තට පස්සේ මෙතනින් යාට මේකෙන් තිත් කතර සටහන ගන්න බැරිද? පුළුවන්. පුළුවන්. කතර සටහන ගන්නවට මෙයා මේක මැකුවා. මෙතෙන්ද දැම්ම එක තිතක්. මෙයා කතරේ මෙතෙන්ද දැම්මා. මෙයා මේක මැකුවා. මෙතන දැම්ම එක තිතක්. මෙයා ඒ කතරේ මෙතෙන්ද දැම්මා. ඔය තියෙන්නේ තිත් කතර සටහන. තේරුණාද? තේරුණාද? ඉස්සරහට දානවා. කතර මැකුවා. දැන් මති කතර මැකුවා. දැන් මති දැක්කද මේ රිවර්ස් යන්නේ? අපි ලුයිස් විව්හෙන් පටන් අරගෙන ලුයිස් තිත් සටහන තිත් කතර සටහන අදිනවා. ඊළඟ ගම අපි NH3 ඇමෝනියා NH3 ගම ඇමෝනියා. හරි අපි බලමු දැන් ඇමෝනියා NH3 ඇමෝනියා. ඇමෝනියා වලට යනකොට මට කියන්න නයිට්‍රජන් වල සංයුතාව කීයද? 3යි. සංයුතාව 3යි. බන්ධන කියලා තියෙනවා නයිට්‍රජන් වලට එතකොට 3යි. බන්ධන සඳහා ඉලෙක්ට්‍රෝන කීයක් වෙන් කරනවද? 3ක් වෙන් කරනවා. ඉලෙක්ට්‍රෝන කීයක් ඉතුරුද? 2ක් ඉතුරුයි. අවසාන ගාවට ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා 5න් 3ක් ගියේ. හරි එහෙනම් දැන් මොකද කරන්නේ? මෙන්න නයිට්‍රජන්. බන්ධන 3ක් තියෙනවා. හයිඩ්‍රජන් තියෙන්නේ. හයිඩ්‍රජන් 3ක් එක්කනේ NH3 නේ. NH3. හයිඩ්‍රජන් වල සංයුතාව 1යි, නයිට්‍රජන් වල 3යි. එහෙනම් බන්ධන 3ක් වැඩියෙන් හදන්නේ නයිට්‍රජන් නේ. ඒ නිසා නයිට්‍රජන් තමයි මධ්‍ය පරමාණු. දැන් නයිට්‍රජන් වලින් තුන් පැත්තට 3ක් ගහනවා හයිඩ්‍රජන් සෙට් කරගන්න. දැන් හයිඩ්‍රජන් දැම්ම 1යි, 2යි, 3යි. දැන් බලන්න හයිඩ්‍රජන් කතාව ඉවරයිනේ. හයිඩ්‍රජන් එක පරමාණුවයි එක බන්ධනයයි මේ එක හරි. එක පරමාණු එක බන්ධනය. මොකද එක ඉලෙක්ට්‍රෝනයයි එක බන්ධනයයි. එක ඉලෙක්ට්‍රෝනය එක බන්ධනයයි. එක ඉලෙක්ට්‍රෝනය එක බන්ධනයයි. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 5න් 3ක් බන්ධන වලට ගියා. තව කීයක් ඉතුරුද? 2ක්. එකසාර ඉලෙක්ට්‍රෝන යුගලක්. දැක්කද? ඒක එකසාර ඉලෙක්ට්‍රෝන යුගලක් විදියට එළියෙන් තියෙනවා. මෙයාගේ මොන සටහනද? ලුයිස් විව්හෙන්. ඉතින් මෙතන යාට මේක ඕන ලුයිස් තිත් සටහන කරගන්නත් පුළුවන්. ඕන තිත් කතර සටහන කරන්නත් පුළුවන්. බැරිද? පුළුවන්. right. ඊළඟ ගමු CH4. ඊළඟ ගමු CH4. ඊළඟ ගන්නවා CH4. CH4 on CH4. right. දැන් බලමු අපි CH4 කොහොමද දාන්නේ කියලා. CH4 දාන්නේ. හරි. එතකොට බලමු දැන් අපි මධ්‍ය පරමාණු හොයන්න. මෙතන පරමාණු කීයක් තියෙනවද? 5ක්. පරමාණු 5යි. පරමාණු 5න් අපි දන්නවා අනිවාර්යෙන් කාබන් වල තමයි සංයුතාව වැඩි. මේ බන්ධන ගානක් වැඩි ආගෙන. කාබන් වල සංයුතාව කීයද? 4යි. බන්ධන කීයක් හදනවද? 4යි. ඉලෙක්ට්‍රෝන කීයක් වෙන් කරනවද ඒක සඳහා? 4යි. ඉතුරුද? බිඳුවයි. ඉතුරු නෑ 4යි තිබ්බ 4ම ගත්තා. එහෙනම් කාබන් ඉන්නවා 4 කොනේ 4 දෙනා. 4 කොනේ 4 දෙනා. ඊළඟ හයිඩ්‍රජන් 4 දාගත්තා. හරිද? දැන් බලන්න.
හයිඩ්‍රජන් ගේ ඉලෙක්ට්‍රෝන එකයි බන්ධනයයි මේ මේක හරි මේ එකයි ඒ බන්ධනයයි ඉලෙක්ට්‍රෝනයයි බන්ධනය ඉලෙක්ට්‍රෝනයේ බන්ධනය ඒක හරි කාබන් ගේ බන්ධන 4යි ඉලෙක්ට්‍රෝන 4යි හරි ඉතුරුත් නැහැ එන වැඩි උත්තර ආයි කරන්න දෙයක් තියනවද ආයි කරන්න දෙයක් නැහැ ඔච්චරයි ඊළඟට ගමු අපි O2 ඔක්සිජන් O2 අණුව ඔන්න O2 කියන්නේ ඔක්සිජන් පරමාණු දෙකක් නේ එහෙනම් මෙතන මධ්‍ය පරමාණුවක් හොයන්න ඕනේ නැහැ හරි ඔක්සිජන් වල සංයුතාව කීයද දෙකයි බන්ධන කීයද දෙකයි බන්ධන සඳහා ඉලෙක්ට්‍රෝන කීයක් වෙන් කරනවද එක හතරක් ඉතුරුයි දැන් ඔක්සිජන් ගත්තා ඔක්සිජන් පරමාණු දෙක තියාගත්තා බන්ධන දෙකයිනේ බන්ධන දෙක දාගත්තා ආයි කිසි කතාවක් නැහැ බන්ධන එක දෙක දාගත්තා වැඩි ඉවරයි දැන් එකක ඉලෙක්ට්‍රෝන කීය ගන්න ඉතුරුද බන්ධන දෙකට මෙයාගෙන් දෙකක් යනවා තව හතරක් ඉතුරුයි හතර ගන්න 1 2 3යි 4යි බන්ධන දෙකට ඉලෙක්ට්‍රෝන දෙකක් ගියා තව මෙයාගේ හතරක් ඉතුරුයි ඔය තියෙන්නේ කෙලින්ම ලුයිස් සියුය දැන් ඔගෙන් 30 කතිර ඕන නම් 30 කතිර 30ට ගන්න ඕන නම් 30ට ගන්න දාගන්න පුළුවන් හරි දැන් ඊළඟට ගමු අපි N2 නයිට්‍රජන් N2 හරි දාන විදියමයි නයිට්‍රජන් වල N2 වල නයිට්‍රජන් වල සංයුතාව කීයද 3යි බන්ධන කීයද 3යි බන්ධන සඳහා ඉලෙක්ට්‍රෝන කීයක් වෙන් කරනවද 3යි කීයක් ඉතුරුද දෙකයි දෙකක් ඉතුරුයි දෙකයි එහෙනම් නයිට්‍රජන් N2 කියන්නේ නයිට්‍රජන් පරමාණු දෙකයි ඉතින් නයිට්‍රජන් දෙකක් ළඟින් ඇදගත්තා හරි බන්ධන කීය හදනවද එක්කනේ 3යි එහෙනම් මෙතන බන්ධන තුන දාන 1යි 2යි 3යි බන්ධන තුන දැම්මා මේ බන්ධන දාද්දි මේ සමහරු මම දැකලා තියෙනවා මේ ඒවා පට්ට කැතයි එහෙම කරන්න එපා නයිට්‍රජන් මෙහි අනිත් නයිට්‍රජන් මෙහි හරි මේක එක වත්තක අර අනිත් අල්ලපු වත්තේ මේක මෙහෙම දිග ඉරක් ගහලා වෙන්නේ 1යි 2යි 3යි මෙහෙම කොහොම ගන්න නැහැ ඔය මොකද ඔය යටක් ගේට්ටුවක්ද කොහෙද නේද කොහොම එනවා දින්න එපා ඕවට ලකුණු දෙන්නේ නැහැ හරි මේ පරමාණු දෙකක් අතර මේ සංකේත දෙකක් අතර එන්න අකුරු දෙක නැ එන්න අකුරු දෙක අතර සාමාන්‍ය තව එන්න අකුරක් ලියන්න පුළුවන් මට්ටමට ඉඳ තියන්න. එච්චරයි. ඊට වඩා ඈඩ් කරන්නෙත් නැහැ, ගොඩක් ලං කරන්නෙත් නැහැ. ඊට පස්සේ මේ දෙක අතර මේ දෙකට ගෑවෙන්නේ නැති නිසා මේ 1යි 2යි 3යි. ඔන්නම දාන්නේ හරි. ඔන්න දැන් බන්ධන තුන හරි. මෙයාගේ බන්ධන තුනට ඉලෙක්ට්‍රෝන තුනක් යවුවට පස්සේ තව කීයක් ඉතුරුද මෙයාට? දෙකක් දෙකක්. ඒ දෙක පිළිදැම්මා දෙකයි. මෙයාගේ දෙකක් ඉතුරුයි. දෙකයි. ඉතින් දැන් ඔතනින් එහාට ඉතුරු ටික බැරිද? පුළුවන්. හරි. ගොඩක් අයට අවුලක් වෙච්ච කාබන් ඩයොක්සයිඩ් බලමු දැන් ඊළඟ. CO2. කාබන් ඩයොක්සයිඩ්. CO2. හරි. කාබන් ඩයොක්සයිඩ් වල දැන් මට කියන්න පරමාණු කීයක් තියෙනවද? 3ක්. පරමාණු 3යි. දැන් බලන්න මධ්‍ය පරමාණුවක් දැන් හොයන්න ඕනේ. හරි. මධ්‍ය පරමාණු හොයනකොට අපි බලමු කාබන් සහ ඔක්සිජන් වලින් කාගේද බන්ධන වෙන්නේ? කාගේද බන්ධන වෙන්නේ? කාබන් සංයුතාව කීයද? කාබන් බන්ධන කීයක් හදනවද? 4යි. බන්ධන තමයි ඉලෙක්ට්‍රෝන කීයක් දාගන්නවද මෙයා? 4යි. එතකොට කීයක් ඉතුරුද? දෙකක් ඉතුරුයි මම කියන්නේ ඔය දෙක. කොහෙද දෙකක් ඉතුරු? ඉන්දුවයි මතක නැහැ තාම පරමාණු ක්‍රමාංක කියලා මතක නැහැ මුන්ට. එකක් ඉතුරු. මෙතන හරි මෙතන කීයක් ඉතුරුද එතකොට? බිඳුවයි මෙතන නැහැ ඉතුරු නැහැ. බිඳුවයි ඉතුරු නැහැ. හරි. ඔක්සිජන් ගත්තොත් ඔක්සිජන් සංයුතාව කීයද? දෙකයි එහෙනම් බන්ධන කීයක් හදනවද? දෙකයි බන්ධන සඳහා ඉලෙක්ට්‍රෝන කීයක් වෙන් කරනවද? දෙකයි ඉලෙක්ට්‍රෝන කීයක් ඉතුරුද? 4යි 4ක් ඉතුරුයි. එහෙනම් කවුද හොඳ මධ්‍ය පරමාණු වලට කාබන්ද හොඳ මේ
මේ මධ්‍ය පරමාණු හොඳ මොකද්ද? කාබන්ද එහෙම නැත්නම් ඔක්සිජන්ද? කාබන් කාබන් දාගත්ත මධ්‍ය පරමාණු. right. ඔන්න බලන්න. කාබන් මධ්‍ය පරමාණුට දාගත්තම දැන් කාබන්ගේ වටේ බන්ධන හතරක් හදන්න එපා. කාබන්ගේ දෙපැත්තෙන් ඉන්න ඔක්සිජන්. කාබන්ගේ දෙපැත්තෙන් ඉන්න ඔක්සිජන්. ඔක්සිජන්ට ඕනේ බන්ධන කීය ගන්නද? ඔක්සිජන් බන්ධන කීය ගන්න ඕනද? 4 දෙක ගානේ අර කාලේක කියන හතරක් ඕනේ ඔක්සිජන්. බන්ධන හතරක් ඕනේ ඔක්සිජන්ට. ඔක්සිජන් බන්ධන කීයක් ඕනේද? දෙක ඕනේ. දැන් මේ ඔක්සිජන් බන්ධන කීයක් ලැබිලා තියෙන්නේ? එකයි ඒක දෙක කරන්න ඕනේ. නේ? කාබන්ට තව මේ හදුන නැති බන්ධන දෙකක් තියෙනවා. එහෙනම් මොකද ගන්න මේ එක බන්ධනය හරවනවා මේ පැත්තට. මේ බන්ධනය හරවනවා කරකවල මේ පැත්තට. දැන් වැඩි හරිනේ. දැන් හරි නේද? දැන් කාබන්ගේ වටේ බන්ධන හතර හරිද බලන්න. හරි හරි. ඔක්සිජන්ගේ වටේ බන්ධන දෙක හරිද බලන්න. හරි හරි. හරි සර්. එක සැර ඉලෙක්ට්‍රෝන දාන එක. කාබන්ගේ වටේ තව ඉලෙක්ට්‍රෝන ඉතුරුද? ඉලෙක්ට්‍රෝන ඉතුරු නෑ. ඒක ඔක්සිජන්ගේ වටේ ඉතුරුද? ඔව් ඒක ඉතුරුද? හතර. යුගල් දෙකක් දැම්මා 2යි 4යි. මෙතන යුගල් දෙකක් දැම්මා 2යි 4යි. ඔච්චරයි. ආයෙ වෙන කතා තියෙනවද? දැන් මෙතනින් එහාට ටික් අතර හදා ගන්න බැරිද? පුළුවන්. මෙතනින් එහාට ලුයිස් සිස්ටර් ගණන් හදන්න බැරිද? පුළුවන්. පුළුවන්. වැඩි ඉවරයිනේ. ප්‍රශ්න නැහැ. හරි. මෙන්න මේවා ලියන්න ප්‍රශ්නයක්. පහත දැක්වෙන සහසංයුජ බන්ධනවල මයික් ඔෆ් කරගන්න. මයික් ඔෆ් කරගන්න. ඔයාගේ ලියපේ ඔක්කොම තියෙනවද ඔකේ? හරි මෙන්න මේවයි සහසංයුජ බන්ධන සහසංයුජ බන්ධන වලට අදාළ ලුයිස් ව්‍යුහය ගොඩනගලා ඒකෙන් තිත් කතිර සටහන ගොඩනගන්න ඕනේ. right කියන්නේ පහත දැක්වෙන සංයෝගවල ලුයිස් ව්‍යුහය ගොඩනගා එහි තිත් කතිර සටහන ගොඩනගන්න. Better. Right. දැන් මේවන. අපි මතකද සෝඩියම් ක්ලෝරයිඩ්. හරි? සෝඩියම් ක්ලෝරයිඩ් වල අපි අයනික දැලිත කියලා එකක් ඉගෙන ගත්තා. සෝඩියම් ක්ලෝරයිඩ් වල අයනික දැලිත. ඒ කියන්නේ සෝඩියම් පරමාණුවක් ක්ලෝරින් පරමාණු 6ක් එක්ක බැඳලා තියෙනවා. ඒකට එක ක්ලෝරින් පරමාණු සෝඩියම් පරමාණු 6ක් එක්ක. ඒකට ඒක ජාලයක් වගේ දැලක් වගේ බැඳලා තියෙන නිසා අපි කියන එක අයනික දැලිතක් කියලා. ඇයි ඒක අයන මගින් තමයි බැඳෙන්නේ. සෝඩියම් ධන අයන සහ ක්ලෝරින් ඍණ අයන තමයි ඒ විදිහට බැඳෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ විදිහට සෝඩියම් සහ ක්ලෝරින් අයන එකට බැඳිලා ජාලයක් දැලක් වගේ හැදෙනකොට අපි ඒකට කියනවා ආයනික දැලිත කියලා.
ඒවට කියව ආයනික දැලිස්. හැබැයි ඔය ආයනික සංයෝග දැලිස් ආකාරයට පිළිතලා තිබුණාට සාමාන්‍යයෙන් සහසංයුජ සංයෝගය එහෙම පිළිටන්නේ නැහැ. දැලිසක් වගේ පිළිටන්නේ නැහැ. හැබැයි එහෙම නැති වුණාට සමහර විශේෂ අවස්ථාවල අපිට මේක දැලිස් ආකාරයක් බලා ගන්න පුළුවන්. එතෙන්දී අයන නෙමෙයි හැදෙන්නේ. අයන නැතුව නිකම්ම දැලිසක් හැදෙනවා. ඒ නිසා අපි ඒකට කියනවා පරමාණුක දැලිසක් කියලා. හරිද? අර ලුණු වල ඒ වගේ තියෙන්නේ අයනික දැලිස. සෝඩියම් ක්ලෝරයිඩ් වල තියෙන අයනික දැලිසක්. එතකොට සහසංයුජ බන්ධන වලින් බැඳිලා හැදෙන දැලිසට අපි කියනවා පරමාණුක දැලිස කියලා අපි කියනවා. හරිද? ඒක මෙන්න මෙහෙම දෙයක්. දැන් මේක හොඳ උදාහරණයක් තමයි ග්‍රැෆයිට්. ග්‍රැෆයිට් කියලා කියන්නේ මිනිරා. හරි? ග්‍රැෆයිට් කියලා කියන්නේ මිනිරා. මිනිරා දැන් කාබන් වලින් හැදෙන්නේ. කාබන් වල බන්ධන කීයක් කාබන් හදා ගන්න ඕනේද? කාබන් සාමාන්‍ය බන්ධන කීයක් හදන්න ඕනේද? කියන්නේ? 4ක්. කාබන් බන්ධන 4ක් හදන්න ඕනේ. කාබන් මෙන්න මෙහෙම එකක් කරනවා. ග්‍රැෆයිට් වලදී කරන්නේ මෙන්න කාබන් පරමාණු. හරි? කාබන් පරමාණු නිකම් මේ ෂඩාශ්‍රයක කොම් 6 ඉන්නා විදියට ඉන්නවා මෙහෙම. එතකොට මෙන්න මෙහෙම වෙන්නේ. කාබන් පරමාණු මෙන්න මෙයත් එක්ක මෙහෙම එක බන්ධනයක් හදා ගන්නවා. එකයි. මෙයා මෙයත් එක්ක හදනවා. මෙයා මෙයත් එක්ක හදනවා. නිකන් ෂඩාශ්‍ර ආකාර. එක බන්ධනයයි මේ. බන්ධන දෙක එහෙම නැහැ. එකයි. ඊට පස්සේ මොකද කරන්නේ මෙයා? තව තියෙන පරමාණු මේ පැත්තට තව තියෙනවා. මෙහෙම තියෙනවා. මේ පැත්තේ තව මෙහෙම තියෙනවා. මේ පැත්තේ මෙහෙම. මේ පැත්තේ මෙහෙම. හරි? මේ පැත්තේ තව තියෙනවා මේ පැත්තට. මේ මෙහෙ තියෙනවා. මෙයාට තව තියෙනවා. මෙහෙන් තියෙනවා. මෙහෙන් තියෙනවා. අර බලන්න එතකොට කොහොමද දෙන්නේ බලන්න? මෙයා මෙහාට තව බන්ධනයක් හදාගන්නවා. මෙයා මෙහාට එකක් හදාගන්නවා. මෙයා මෙහාට එකක් හදනවා. මෙයා මෙහෙම. මෙයා මේ පැත්තට එකක්. මෙයා මෙහාට එකක්. මෙයා මෙහාට එකක් හදනවා. මෙයා මෙහාට එකක්. බලන්න එතකොට ඕක කෙලවරක් නැහැනේ. ඕක කෙලවරක් නැතුව දිගින් දිගටම යනවා. ඕක කෙලවරක් නැතුව දිගින් දිගට යනවා. මේ තව හදන්න පුළුවන්. ආ මෙහින් පරමාණු දාලා මේ උඩට මේ වටේට. මේක නිකන් දැලක් වගේ හැදෙනවා. එතකොට බලන්න මේ කාබන් පරමාණු අතර බන්ධන කීයක් හැදිලාද? කාබන් පරමාණු අතර බන්ධන කීය ගන්න හැදිලා තියෙනවද? බලන්න ඉක්මනට. මේ හැම කාබන් පරමාණුකම බන්ධන කීය ගන්න දැන් තියෙනවද? 3 ගානේ. මේ හැම බලන්නකෝ මේ ගණන් කරලා බලන්නකෝ. 3 ගානේ. 3 දැන් මෙයා ගත්තොත් 1 2 3යි. මෙයා ගත්තොත් 1 2 3යි. මෙයා ගත්තොත් 3යි. මෙයා ගත්තත් 3යි. මේ හැමෝටම 3යි. දැන් මෙතන තිබ්බත් මෙහෙම එකක් වගේ පේනවනේ. මේක මෙයාට මේ පැත්තට තියෙනවා තමයි. නේ අපිට පේන්නේ නැති වුණාට මේ පැත්තට තව පරමාණුකට මේ බන්ධනය තියෙනවා. මෙයාට තව එකකට තියෙනවා. මෙයාට මේ පැත්තට තව එකකට තියෙනවා. හරි? මෙයාට මේ පැත්තට මේ මෙහාට තව ඒවට තියෙනවා. මෙහෙම තියෙනවා. මෙයාට මෙහෙම තියෙනවා. අපිට ඒක ඔක්කොම ඇදලා නැහැ. මේ මෙයාට මේ පැත්තට මෙහාට තියෙනවා. මේ මෙහාට මෙහෙම තියෙනවා මෙයාට. මෙයාට මෙහෙට තියෙනවා. මෙහෙ තියෙනවා. ඇදලා නැති වුණාට තියෙනවා. තව බන්ධන තියෙනවා. හරි? එතකොට මේ හැම පරමාණුවකටම බන්ධන 3 බැගින් තියෙනවා. කීයක් අඩුද තව? කීයක් අඩුද? බලන්න මෙන්න මේ බන්ධන මේ තියෙන බන්ධන ශක්තිමත්. හොඳ ශක්තිමත් බන්ධන මේ තියෙනවා 3. ඒ නිසා මෙහා තට්ටුවක් වගේ ඉන්නවා. තහඩුවක් වගේ. මේක තහඩුවක් වගේ. මතකද අපි 9 වසරේදී නැනෝ තාක්ෂණයේදී අර ඉගෙන ගත්තා ග්‍රැෆීන් කියලා එකක්. තුනී කාබන් තුනී තහඩු. ආන්න ඒක තමයි මේ යන්නේ. මේ විදිහට තුනී පරමාණු ස්තරයක්. දැන් මේක මෙහෙම තියෙනවා. හැබැයි මෙයාට එක බන්ධනයක් අඩුයි දැන්. දැන් ඒක මොකද වෙන්නේ? ඒක මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ. දැන් මේ ස්තරේ මෙහෙම තියෙද්දි හරිද? මේ ස්තරේ මෙහෙම තියෙද්දි මේකට යටින් තවත් මේ වගේ ස්තරයක් තියෙනවා. මේ ස්තරේ ඔහොමම තියෙද්දි මේකට යටින් තව ස්තරයක් ඔහොම තියෙනවා. මම ඒකයි මෙහෙම අදිනවා මෙතන. මේ එකක් ඔන්න දැන් මෙතන මම මේ කීපය ඇඳේ ඔක්කොම අඳින්නේ නැහැ. මේ තව යටින් තව ස්තරයක් තියෙනවා මේ වගේ.
නිකන් පොතක පිටු තියනවා කියලා හිතන්නකො පොතක් නම් වහපු පොතක් තියෙනවා. ඒකේ පිටු 100ක් තියෙනවා. තට්ටු පොළ 100ක් නේ ඒ වගේ තමයි. මේ එක තට්ටුවක්. මේ තව තට්ටුවක්. තව එකක් යටින් තියෙනවා. උඩින් තව තියෙනවා එහෙම. තට්ටු මේ වගේ ගොඩක් තියෙනවා. හරිද? මේකේ තව එහෙම තියෙනවා. ඔහොම තියෙනවා. එතකොට මෙයාලත් මෙහෙම බන්ධන 3 ගානේ හදාගෙන ඉන්නේ. එතකොට මේ උඩ තියෙන ස්තරේ හැම පරමාණුවකටම බන්ධන කීය ගානේ අඩුද? මේ උඩ තියෙන ස්තරේ මේ යට තියෙන ස්තරේ තාම මේක ඇඳලා ඉවර නැහැ. මේ උඩ තියෙන ස්තරේ හැම පරමාණුවකටම බන්ධන කීයක් අඩුද? එකක් අඩුයි. මේ යට තියෙන ස්තරේ හැම පරමාණුවකටම බන්ධන කීයක් අඩුද? එකක්. දැන් මෙන්න මේව දෙයක් එනවා. මේ උඩ ස්තරේ යට ස්තරේ. දැන් මෙයාට පුළුවන් ඕනනම් කෙලින්ම මෙන්න මෙයාත් එක්ක මෙහෙම තනි බන්ධනයක් හදාගන්න. අපිට මේ දෙන්න එකට ඇරෙනවා. නේ? මෙයාත් එක්ක මෙහෙම කෙලින් තනි බන්ධනයක් හදාගන්න පුළුවන්. නේද? එහෙම පුළුවන් ඕනනම් කරගන්න. මෙයාලත් එක්ක එහෙම තනි බන්ධන හදාගන්න පුළුවන්. එහෙම වුණොත් මොකද වෙන්නේ? මෙයාලා ඇලෙනවා ගලවන්න බැරි වෙනවා. හැබැයි එහෙම නෙමෙයි වෙන්නේ. කොහොමද වෙන්නේ? මෙන්න මෙයාලත් එක්ක අර මෙන්න මේ තියෙන බන්ධන වගේ ශක්තිමත් බන්ධන නෙමෙයි හදාගන්නේ දුර්වල බන්ධනයක්. අපි ඒ නිසා මේක කඩේෙන් දානවා. ඔයාලගේ ටියුට් එක අතරනම් බලන්න ඔය ග්‍රැෆීන් කියන තැන මෙන්න මේ විදිහට කඩේරි වලින් දාපු බන්ධනයක් පෙන්නලා ඇති. බලන්න තියෙනව නේද? ග්‍රැෆීන් මේ ග්‍රැෆයිට් කියන තැන මේ වගේ කඩේරි වලින් දාපු බන්ධනයක් තියෙනව නේද? තියෙනවා. එතකොට මෙන්න මෙයාට ඇති කරන්න පුළුවන් බන්ධනෙන් ඒ ශක්තියෙන් භාගයක් දාලා මේ යට එක්කෙනා අල්ලනවා. ඉතුරු භාගය දාලා උඩ එක්කෙනා අල්ලනවා. මෙයාට පුළුවන් තව එක්කෙනෙක් එයා අල්ලනවා. මේකේ උඩ තව එක්කෙනෙක් ඉන්න. දැන් මේ වගේ තත්ත්වයක් උඩ ඉන්නවනේ. එයා අල්ලනවා මේ පැත්තේ. එයා අල්ලනවා මේ පැත්තේ. එයාලා උඩින් අල්ලනවා. ඒ කියන්නේ මෙයාට තිබ්බ බන්ධනේ ඕන මෙයාට පුළුවන්කම තිබ්බ එක්කෙනෙක් විතර තනියෙන් අල්ලන්න. එයා තනියෙන් අල්ලන්නේ මොකද්ද කරන්නේ? අරයා යන්තම් අල්ල ගන්නවා. තව පැත්තේ කෙනෙකුත් යන්තම් අල්ල ගන්නවා. අල්ලගෙන ඉන්නවා මෙහෙම. එතකොට මේ බන්ධන ශක්තිමත් නැහැ. ශක්තිමත් නැති නිසා මොකද වෙන්නේ? මේ තට්ටු එක මත එක ලිස්සනවා. දැන් ඔයාලා මිනිරම් දැකලා ඇති නේද? මිනිරම් වල ඔයාලා හොඳටම දැකලා ඇති තුනි පොතු ගැලවෙනවා. පොතු නිකම්ම එක මත එක ලිස්සනවා. දැකලා නැද්ද ඔයාලා? මිනිරම් නිකම් පොතු ගැලවෙනවා. දැකලා තියෙනවා. ගැලවෙන්නේ ඒක තුනි ඉස්තර විදියට පැවතින්නේ. එතකොට මේ වමනාද මේ පරමාණුක දැරිතක් මේ තියෙන්නේ. මේ පරමාණු දැරිතේදී වෙන්නේ මොකද්ද? මේ මිනිරම් ඉස්තර විදියට පවතින. ග්‍රැෆයිට් වල තියෙන්නේ ඉස්තර විදියට පවතින බන්ධන ස්වභාවයක්. පරමාණුක දැරිතක් තියෙනවා. හරිද? ඒ නිසා සෑම කාබන් පරමාණුවක් තවත් පරමාණු තුනක් එක්ක ශක්තිමත් විදියට බන්ධන හදා ගන්නවා. ඊට අමතරව උඩ තියෙන ස්තරයයි යට තියෙන ස්තරය අතර දුර්වල බන්ධන දෙකක් හදාගෙන ස්තර අතර සම්බන්ධයක් ඇති කරගන්නවා. දැන් ගොඩක් වෙලාවට ඉලෙක්ට්‍රොනික උපකරණ හදන්න එහෙම මෙයා ගොඩක් යොදා ගන්නවා. නේ? ඉලෙක්ට්‍රොනික උපකරණ හදන්න ගොඩක් වෙලාවට මෙයා යොදා ගන්නවා මේ ග්‍රැෆයිට්. ඊළඟට මේ ඉලෙක්ට්‍රොනික උපකරණ වලට මොකද නැනෝ තාක්ෂණයට යොදා ගන්නවා. ග්‍රැෆීන් හදන්න යොදා ගන්නේ ඔය. ඊළඟට තමයි දියමන්ති. දියමන්ති මීට වඩා වෙනස්. දියමන්ති දිනේ කැටයක් වගේනේ. දියමන්ති දැකලා නැති වුණාට ඔයාලා දන්නවද වීදුරු කැටයක් වගේ තියෙන මේ මැණික් වර්ගය. දියමන්ති වල මේ පරමාණු දෙක වෙනස්. මේ යන්නේ ග්‍රැෆයිට් එහෙම නැත්නම් මිනිරම් වල. දැන් වල ඉන්නේ දියමන්ති එහෙම නැත්නම් ඩයමන්ඩ්. හරි? ඩයමන්ඩ් වල මෙහෙම වෙන්නේ. දැන් මිනිරම් වල තිබ්බනේ දුර්වල බන්ධන. එතකොට දියමන්ති වල දුර්වල බන්ධන නැහැ. මේ එක කාබන් පරමාණුවක් තියෙනවා. එයා මේ පැත්තට තව එක්කෙනෙක් එකයි, මේ පහළට එකයි දෙකයි, මෙහාට එකයි තුනයි. උඩට තව ශක්තිමත් බන්ධනයක් හතරයි. ඔන්න හතර දෙනෙක් සම්බන්ධයි. මෙයා මොකද කරන්නේ? මෙයා මේ පැත්තට තව එකක් දානවා එකයි, දෙකයි, එතකොට ඔක්කොම තුනයි. තව එකෙක් මෙහාට දානවා හතරයි. මෙයා මෙහාට එකයි, මෙහාට එකයි, තුනයි. තව මේ පැත්තට එකයි, හතරයි. එයා මෙහාට සම්බන්ධ වෙනවා. මෙයා මෙහි තව එකක් සම්බන්ධ කරගන්නවා. මෙහෙම. ආයි මෙයා ඔය එක තව මෙහි තව තියෙන ඒවාට මේ පැත්තට එකයි, මෙහාට එකයි. හරි? මේවා තව මෙහි එකයි. මෙයා තව මේ පැත්තේ ඉන්න පරමාණුක එක මෙහෙම එකයි.
ඔන්න ඔය විදිහට මෙයා මෙහාට එකයි. මෙහි එකයි. එකට එයාගේ තියෙන බන්ධන හතර තම තමන්ට අයිති කොහෙන් හරි එකට ශක්තිමත්ව හදා. බලන්න ඔයාලගේ දියමන්ති කියලා දාලා ඇති යාලගේ බන්ධන ස්වභාවය. බන්ධන දැරිත දාලා ඇති. පරමාණු දැරිත දාලා ඇති. එතන බලන්න. එතකොට අර මිනිරන් වල තිබිච්ච ආකාරයට නෙමෙයි දියමන්ති වල තියෙන්නේ. දියමන්ති වල ශක්තිමත් බන්ධන හතරක් එයා හතර පැත්තට දාගෙන හතර දෙනෙක් අල්ලන් ඉන්නවා. මිනිරන් වල මොකද්ද? ඒක බන්ධන තුනක් දාලා තුන් දෙනෙක් හයියෙන් අල්ල ගන්නවා. දුර්වල බන්ධන දෙකකින් උඩයි යටයි අල්ලගෙන ඉන්නවා. ඒ නිසා යා විස්තර විදිහට පවතිනවා. හරි? දැන් මේ ටික ඔක්කොම විස්තරේ ඔයාලගේ ටියුට් එකේ දාලා තියෙනවා. පරමාණුක දැරිත කියන එක දාලා නැහැ. අපි පරමාණුක දැරිත කියන එක ඉක්මනට ලියා ගමු. විදුලි ඍණතාව ගැන අපි ඊට කලින් ඉගෙන ගත්තානේ. මතක ඇති ඔයාලට. විදුලි ඍණතාව කියන එක ඊට කලින් අපි ඉගෙනගෙන තිබ්බා මම දෙවෙනි හරි තුන්වෙනි පාඩම. මම කිව්වා ඔය මතක තියාගෙන ඉන්න ඕනේ මේකේදී ආයතනයක් අපිට මේක අවශ්‍ය වෙනවා. විදුලි ඍණතාව කියන්නේ මෙන්න මෙහෙම කතන්දරයක්. හරිද? දැන් අපි ගමු HCl කියන අණුව. HCl හයිඩ්‍රොක්ලොරික් අණුව. හයිඩ්‍රජන් වලත් එක බන්ධනයයි ක්ලෝරින් වලත් එක බන්ධනයයි. එතකොට ඉන්නේ HCl අණුව අනින්නේ මෙහෙම අපි. HCl ඔහොම. එතකොට ක්ලෝරින් වටේ තව ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන. ඒක මෙහෙම 1යි 2යි 3යි 4යි 5යි 6යි. මේක තමයි බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල. මේක බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල. මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල දැන් මෙන්න මෙයා දැන් මේ හවුලේ තියාගන්නේ. හයිඩ්‍රජන්ගේයි ක්ලෝරින් දෙන්න ඇවිල්ලා හවුලේ තියාගන්න. හවුලේ තියාගත්තට මෙතෙන්දී ක්ලෝරින් පොඩ්ඩක් ටිකක් දානවා. සග දාලා සද්ද දාලා මොකද කරන්නේ? මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල හරිනම් තියෙන්න ඕනේ මෙහෙම. දෙන්නටම සමාන ඔහොම තියෙන්න ඕනේ. එක ළඟ තියෙන්න ඕනේ. හැබැයි ක්ලෝරින් මොකද කරන්නේ? මේ හයිඩ්‍රජන්ට පොඩි සද්දයක් දාලා මේ බන්ධන යුගල අරගෙන තමාගේ ළඟින් තියාගන්නවා. එතකොට කවුරු හරි දකින්න කෙනෙකුට හිතෙන්නේ කොහමද? කවුරු හරි දකින්න කෙනෙකුට හිතෙන්නේ හයිඩ්‍රජන් මෙලෝ මගුලක් නෑ උ නිකන් ඉන්නවා. ක්ලෝරින් ඔක්කොම ටික සම්පූර්ණ කරගෙන ඉන්නවා. හරියට හයිඩ්‍රජන්, හයිඩ්‍රොක්ලෝරින් හයිඩ්‍රජන් එක ගලවගෙනව තියාගත්තා වගේ. දැන් හයිඩ්‍රජන් කරන්න දෙයක්වත් නෑ. ඇයිද? සාසංයුජ බන්ධනය ගහලා ඉවරයි. ඒ සාසංයුජ බන්ධනය හදාගත්තට පස්සේ ක්ලෝරින් කරේ මොකද්ද? හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝනෙත් එක්කම වැඩිපුර ඇදලා ගත්තා යාළුවා. අන්න එහෙම දෙයක් වුණා. ඒ කියන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල මේ දෙන්නගෙන් එක්කෙනෙක් ඇදලා ගන්නවා තමන්ගේ පැත්තට. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල මේ දෙන්නගෙන් එක්කෙනෙක් ඇදලා ගන්නවා. ඇදලා ගන්න එක්කෙනා තමයි විද්‍යුත් ඍණතාව වැඩි. ඇදලා ගන්න එක්කෙනා විද්‍යුත් ඍණතාව වැඩි. දැන් මෙතෙන්දී ක්ලෝරින් තමයි මේ හයිඩ්‍රජන්ගේ තිබ්බ ඉලෙක්ට්‍රෝනෙත් එක්කම මෙහාට ඇදලා ගත්තේ. ඒ නිසා අපි කියනවා මෙතෙන්දී ක්ලෝරින් විද්‍යුත් ඍණතාව වැඩි කියලා. ක්ලෝරින් වල විද්‍යුත් ඍණතාව වැඩි මෙතෙන්. හරිද? හයිඩ්‍රජන් වල විද්‍යුත් ඍණතාව අඩුයි. ඒක මෙහෙම කියන්නේ. ක්ලෝරින් වල විද්‍යුත් ඍණතාව හයිඩ්‍රජන්ට වඩා වැඩි. ඒ වගේම හයිඩ්‍රජන්ගේ විද්‍යුත් ඍණතාව ක්ලෝරින්ට වඩා මෙහා අඩුයි. ඔන්නම තමයි කියන්නේ. සහසංයුජ බන්ධනයක් සැලිලා තියෙනකොට ඒ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල කවුරු හරි පරමාණුවක් සමාදේශයට ඇද ගන්නවා නම් ආන්ගේ වැඩිපුර ඇද ගන්න කෙනා තමයි විද්‍යුත් ඍණතාව වැඩි කෙනා. දැන් අපි ජලය ගත්තොත් ජලයන් H2O ඔක තියෙන කොහොමද? ඔක්සිජන් හයිඩ්‍රජන් දෙකක් එක්ක ඉන්නේ. මෙයාගේ එකතර ඉලෙක්ට්‍රෝන යුගල් තියෙනවා මෙහෙම. දෙක තියෙනවා. හරිද? එතකොට ඔක්සිජන් හයිඩ්‍රජන්ට වඩා විද්‍යුත් ඍණතාව වැඩි. එතකොට මොකද වෙන්නේ? දැන් මෙහෙම තියන්න දෙන්නේ. ඔහොම තියන්නේ හිටියේ. ඔහොම තියන්නේ හිටියේ. ඒ වුණාට ඔක්සිජන් මොකද කරන්නේ? ඔක්සිජන් කරන්නේ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝනෙ ඇදලා ගන්නවා තමන්ගේ පැත්තට. ඇදලා අරගෙන මෙන්න මෙහෙම තියාගන්නවා. ළඟින් තියාගන්න. එයාට වැඩිපුර ලං කරගන්න.
දැන් එතකොට දකින්න කෙනෙකුට හිතෙන්නේ හයිඩ්‍රජන් නිකන් ඉන්නවා අපි ළඟට වෙලා පැත්තකින් ඉන්නවා හයිඩ්‍රජන් ඔක්සිජන් ඔක්කොම ඉලෙක්ට්‍රෝන ටික ළඟ තියාගෙන අට සම්පූර්ණ කරා. එතකොට මෙතෙන්දී ඉලෙක්ට්‍රෝන ඇදලාගත්තේ කවුද වැඩිපුර? බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල සමාගම දෙකට ඇදලාගත්තේ කවුද මෙතනින්? ඔක්සිජන්ද හයිඩ්‍රජන්ද? ඔක්සිජන් එහෙනම් මේ අවස්ථාවේදී වඩා විද්‍යුත් ඍණ කවුද? මේ අවස්ථාවේදී වඩා විද්‍යුත් ඍණ කවුද? ඔක්සිජන් තමයි වඩා විද්‍යුත් ඍණ. මේක නිකන් අපි ඇඳවුත් එහෙම. දැන් අපිට ඇත්තටම ඉලෙක්ට්‍රෝන නෙමෙයි පේන්නේ ඉලෙක්ට්‍රෝන වලාවක් පේන්නේ. ඉලෙක්ට්‍රෝන වලාවක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන නිකන් තියෙනවා වගේ පේන්නේ. HCl ගත්තොත් එහෙම හයිඩ්‍රජන් ගේ පැත්තේ ඉලෙක්ට්‍රෝන අඩුයි. ක්ලෝරින් ගේ පැත්තේ මෙහෙම ලොකුවට දාන්න. අර වට්ටක් වගේ නේ? ඕම්මයි වගේ තියෙන්නේ. ඇයි මෙයාගේ පැත්තේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි. ඔයාලගේ ටියුට් එකේ ඔක දාලා ඇති. එක පැත්තක් ගෙඩිය ලොකුයි වගේ. ඒ දාලා තියෙන මොකද්ද? ඒ දාලා තියෙන්නේ මෙන්න මේ. එතකොට මෙන්න මෙහෙම වුණාම අපිට පේනවා මෙන්න මේ ක්ලෝරින් ගේ පැත්ත ටිකක් ඉලෙක්ට්‍රෝන වැඩි වගේ. ඉලෙක්ට්‍රෝන වැඩි වගේ නිසා මේ පැත්තට දානවා මෙහෙම. මේකට කියන්නේ ඩෙල්ටා ඍණ ආරෝපණයක් කියලා. මේ පැත්තට කියනවා ඩෙල්ටා ධන ආරෝපණයක්. මෙන්න මෙහෙම වෙනවා. ඒ කියන්නේ ක්ලෝරින් ඉතින් මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල ක්ලෝරින් ගේ පැත්තට ඇදගත්ත නිසා ක්ලෝරින් ගේ පැත්තේ ඍණ ආරෝපණ වැඩි වගේ පේනවා. අපි කියනවා ඒක ඒ පැත්තේ නිකන් කුඩා ඍණ ආරෝපණ ස්වභාවයක් ආවා කියලා. මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන ටික මෙහාට ගියානේ. දැන් ඉලෙක්ට්‍රෝන නැහැ වගේ. ඒ නිසා මෙයාගේ පැත්තේ පොඩි ධන ආරෝපණ ස්වභාවයක් එනවා. ඒ නිසා මේ පැත්ත කියනවා අපි ඩෙල්ටා ධන ආරෝපණයක්. ඩෙල්ටා ධන කියන්නේ ඉතා කුඩා ධන ආරෝපණයක් කියන එක. ඉතා කුඩා ධන ආරෝපණයක් මෙයාට ලැබුණා කියලා කියනවා. මේ පැත්තට ඉතා කුඩා ඍණ ආරෝපණයක් ලැබුණා කියලා කියනවා. හරි? ඉතා කුඩා ධන ආරෝපණයක් කියලා තමයි ඩෙල්ටා ධන කියලා කියන්නේ. ඉතා කුඩා ඍණ ආරෝපණයක් කියන තමයි ඩෙල්ටා ඍණ කියලා අපි කියන්නේ. හරිද? හරි. එතකොට මෙන්න මේ විදිහට එක පැත්තක් ධන වගේ අනිත් පැත්ත ඍණ වගේ වෙනවට මෙන්න මේ සිද්ධියද ඒ කියන්නේ කිසියම් සහසංයුජ බන්ධන අණුවක එක පැත්තක් නිකන් ඍණ ආරෝපිතයි වගේ පේනවනම් අනිත් පැත්ත පොඩ්ඩක් ධන ආරෝපිතයි වගේ පේනවනම් අපි කියනවා මේ සහසංයුජ අණුව ද්‍රවීකරණය වෙලා කියලා කියනවා. මේ සහසංයුජ අණුව ද්‍රවීකරණය වෙලා කියලා කියනවා. ඕන මේ සහසංයුජ අණුව දැන් ද්‍රවීකරණය වෙලා තියෙනවා. මතකද කිව්වා ද්‍රවීය ද්‍රාවක තුල ද්‍රවීය ද්‍රාවක දියවේ එහෙම කතාවක් කිව්වද අපි? නෑනේ. ඒවා තියෙන්නේ 11 ඔව්. ද්‍රවීකරණය වෙලා තියෙනවා. දැන් ජලය ගත්තොත් ජලය H2O නේ. ඒක කොහොමද තියෙන්නේ? මම මේක කියන්නම්. ඔක්සිජන් එකක් ඉන්නවා, හයිඩ්‍රජන් දෙකක් ඉන්නවා. ඔක්සිජන් කරන්නේ හයිඩ්‍රජන් ගේ තියෙන ඒවා වැඩිපුර යාගේ පැත්තට ඇදලා ගන්න. ඒ නිසා අපිට පේන්නේ ඔක්සිජන් හයිඩ්‍රජන් ගේ පැත්තේ ඉලෙක්ට්‍රෝන අඩුයි, ඔක්සිජන් ගේ පැත්තේ ඉලෙක්ට්‍රෝන වැඩි. ඕනම පේනවා. ඔක්සිජන් පැත්තේ ඉලෙක්ට්‍රෝන ගොඩාක් කියලා වගේ පේනවා. ඔක්සිජන් පැත්තේ ඉලෙක්ට්‍රෝන ගොඩාක් තියෙනවා වගේ පේන නිසා අපි කියනවා මේ පැත්තේ ඉතා කුඩා ඍණ ආරෝපණයක් තියෙනවා. මෙයාගේ පැත්තේ කුඩා ධන ආරෝපණයක් තියෙනවා. මෙයාගේ පැත්තේ ඉතා කුඩා ධන ආරෝපණයක් තියෙනවා කියලා අපි කියනවා. මෙන්න මේ ඉතා කුඩා ධන ආරෝපණයට කියනවා ඩෙල්ටා ධන ආරෝපණයක්. ඩෙල්ටා ධන ආරෝපණයක්. ඩෙල්ටා ඍණ ආරෝපණයක් තියෙනවා කියලා අපි කියනවා. ඉතා කුඩා කියන එක තමයි මේ ඩෙල්ටා කියන සංකේතයෙන් කියවෙන්නේ. ඩෙල්ටා කියන්නේ නිකන් 8 ඉලක්ක මෙහෙම නෙමෙයි. 8 මෙහෙමනේ. 8 ලියන්නේ ඔහොමනේ. ඩෙල්ටා ලියන්නේ කොහොමද? 8 ලියන්න වගේ පටන් ගන්නවා. මෙහෙම පටන් අරන් මෙතනින් නතර කරනවා. එහා පැත්තටම ගන්න නැහැ. හරි? 8 ලියන්න වගේ පටන් ගනින්ද මේ මෙන්න මේ හරිය ඉඳලා වගේ පටන් ගන්න ඕන. මේක මෙහෙම අරගෙන ඕම කරා ඔන්න. ඔය තියෙන ඕනම තියෙන. 8 ඉලක්කමක්ම නෙමෙයි. හරිද? ඩෙල්ටා. මේ දවස්වල තියෙන ප්‍රභේදයක් ඩෙල්ටා. හරි. එහෙනම් අපි ඒක ලියා ගමු නේද? එතන තියෙන විද්‍යුත් ඍණතාව විතරයි ලියා ගන්න තියෙන්නේ නේද? විද්‍යුත් ඍණතාව විතරයි.
මට මේ පොඩ්ඩක් කියන්නකෝ අර තිත් කතිර සටහන් වදිනකොට ගිය සතියේ ගිය ඉරිදා කියලා දුන්න එකද ලේසිම අද කියලා දුන්නේ? අද කියලා දුන්න එක සර්. තමන්ට කැමති විදිහට තිත් කතිර සටහන් දෙන්න පුළුවන් නේද විභාගෙට? හරි. දැන් මේ මෙහෙම දෙයක්. දැන් මම ගන්නවා CHCl3 කියන අණු. CHCl3 කියන්නේ කාබන් එක කාබන් පරමාණුවත් එක්ක හයිඩ්‍රජන් එකක් තියෙනවා. අනිත් හැම පැත්තෙම තියෙන ක්ලෝරින් එකයි ක්ලෝරින් එකයි ක්ලෝරින් එකයි. දැන් හයිඩ්‍රජන් සහ කාබන් හයිඩ්‍රජන් ඔක්කොටම වඩා ක්ලෝරින් විද්‍යුතීනතාව වැඩි. ක්ලෝරින් වල විද්‍යුතීනතාව වැඩි. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ බන්ධන අණුව මෙහා මෙහාට අදිනවා. මෙහා මෙහාට අදිනවා. මෙහා මෙහාට අදිනවා. මේ හයිඩ්‍රජන්ගේ බන්ධනයත් එක්කම ඇදලා ගන්නවා. එතකොට හයිඩ්‍රජන්ගේ පැත්ත පුළුවන් තරම් පුංචි වෙනවා. මේ ක්ලෝරින්ගේ මේ ක්ලෝරින්ගේ මේ ක්ලෝරින්ගේ පැත්ත ලොකු වෙනවා. දැක්කද? එතකොට බලන්නකෝ මේ ක්ලෝරින් කියන කට්ටිය විද්‍යුතීනතාව වැඩි නිසා එයාලගේ පැත්තට වැඩිපුර මේ බන්ධන ඉලෙක්ට්‍රෝන ඇදලා ගත්තා. හයිඩ්‍රජන්ට එහෙම දෙයක් කරන්න බෑ. එතකොට මට කියන්නකෝ කුඩා ධනාරෝපණයක් පවතින්නේ කවුරු මතද? කුඩා ධනාරෝපණයක් පැවති උත්තේ කවුරු මතද? හයිඩ්‍රජන්. මෙන්න මෙතන ඩෙල්ටා ධන ඒ කියන්නේ කුඩා ධනාරෝපණයක් පවතිනවා. කුඩා ඍණාරෝපණයක් පවතින්නේ කවුරු මතද? ක්ලෝරින් කවුරු? ක්ලෝරින් 1 2 3ක් ඉන්නවා. එක්කෙනෙක් මතද තුන් දෙනා මතද? තුන් දෙනාම ඩෙල්ටා ඍණ ඩෙල්ටා ඍණ ඕන කුඩා ඍණාරෝපණ පවතිනවා. දැන් අපි ගමු තව එකක් CH3Cl. CH3Cl කාබන් එක හයිඩ්‍රජන් 3යි ක්ලෝරින් 1යි. හරිද? මේ පැත්තෙන් අදිනවා CH3Cl මෙන්න කාබන්. හරිද? මෙන්න මෙහෙන් තියෙනවා ක්ලෝරින් එකක්, මෙන්න හයිඩ්‍රජන්, මෙන්න හයිඩ්‍රජන්, මෙන්න හයිඩ්‍රජන්. ඔන්න බලන්න. දැන් මේ හයිඩ්‍රජන් කියන්නේ විද්‍යුතීනතාව ගොඩක් අඩු කෙනෙක්. හරි? මේ හයිඩ්‍රජන් විද්‍යුතීනතාව අඩු, ක්ලෝරින් තමයි විද්‍යුතීනතාව ගොඩක් වැඩි. විද්‍යුතීනතාව වැඩිම කෙනා තමයි ෆ්ලුවරින්. ෆ්ලුවරින් එක 7 වෙනි කාණ්ඩේ ඉන්න අය තමයි විද්‍යුතීනතාව වැඩි. මේ කලින් ඉගෙන ගත්තා. උඩ වෙන්නේ ෆ්ලෝරින්. දැන් ක්ලෝරින් එහෙම පහළට යන්නේ ID. ක්ලෝරින් වලට වඩා ක්ලෝරින් අඩුයි චුට්ටක්. ඒ වුණාට මෙතන ඉන්න අයගෙන් වැඩිම කෙනා තමයි ක්ලෝරින්. දැන් මොකද වෙන්නේ? කවුද මේ ඉලෙක්ට්‍රෝන ටික ඇදලා ගන්නේ කවුද මෙතන? හයිඩ්‍රජන් ඇදලා ගන්නේ. හයිඩ්‍රජන් තුන් දෙනා එකතු වෙලා ඇදලා ගන්නවද නැත්නම් ක්ලෝරින් මේ ඔක්කොගෙම ටික ඇදලා ගන්නවද? හිතලා කියන්නේ? ක්ලෝරින් මේ ඔක්කොම ටික ඇදලා ගන්නේද නැත්නම් හයිඩ්‍රජන් ඔක්කොම ටික එක හයිඩ්‍රජන් තුන් දෙනා එකතු වෙලා මෙහාට ඇදලා ගන්නේද? ක්ලෝරින් ඇදලා ගන්න. මෙයාලා මේ එකතු වෙලා වැඩ කිරිලේ නෑ. හරිද? මෙයාලා මේ එකතු වෙලා වැඩ කිරිලේ නෑ. මෙයා තනියෙන් try කරනවා බලන්න බෑ, ගන්න බෑ. මෙයා තනියෙන් බලනවා බෑ, අතහැරලා දාන්න. මෙයා තනියෙන් බලනවා බෑ, අතහැරලා දාන්න. ක්ලෝරින් ඇදලා ගන්න ඔක්කොම. එතකොට මොකද වෙන්නේ? කාගේ පැත්තද අර ලොකු වෙන්නේ? මෙයාලා ඔක්කොම මෙයාලගේ එක පුංචි වෙනවා. හරි? කාගේකද? හයිඩ්‍රජන්ගේ එක. හයිඩ්‍රජන් එක මෙයාගේ චූටි වෙලා යනවා. ක්ලෝරින්ගේ මේව. ක්ලෝරින්ගේ ඉලෙක්ට්‍රෝන වල. දැන් මට කියන්න කවුරු මතද? කවුරු අවටද ධනාරෝපණ පවතින්නේ? හයිඩ්‍රජන් මත. හයිඩ්‍රජන් කීයක් මතද? එකක් මතද ඔක්කොම මතද? තුන් දෙනා. තුන් දෙනා මතද? මෙන්න ඩෙල්ටා ගන්න මෙයා ඩෙල්ටා ඍණ මතක තියාගන්න. මේ මෙන්න මෙයා වර්ධ ගන්න එපා. මෙයා ඩෙල්ටා දාන මෙයා ඩෙල්ටා දාන මෙයා ඩෙල්ටා දාන කියලා මෙයා තුනයි ඩෙල්ටා ඍණ කියලා දාන්නේ. හරි? මෙයා කුඩා ආරෝපණ මෙයා කුඩායි. කොච්චර කුඩායිද? මේ තුන් දෙනා වගේ තුන් ගුණයක් කියලා එහෙම නෑ. එහෙම නෑ. එහෙම හිතන්න එපා. හරි මෙයා තුනයි ඍණ කියලා එහෙම දාන්නේ නෑ. මෙයා දාන මෙයා ඍණ. හරි? මේ තුන එකතු වුණාම මේ කුඩා ඩෙල්ටා ආරෝපණ තුන එකතු වුණාම ඒ ඩෙල්ටා ධනම තමයි. ඒ තරම් කුඩායි මේවා. හරි? මේවා ඩෙල්ටා ධනය 100ක් එකතු වුණා කියලා 100 ඩෙල්ටා ධන කියලා දාන්නේ. ඒ ඩෙල්ටා ධනම තමයි.
කුඩාද? හරි. දැන් ඊළඟ තව එකක් ගමු. HCl අනෝ ඉස්සලා යන්නනේ. දැන් මෙහෙම දෙයක් කරමු. මම අදිනවා O2. O2 කියන්නේ දැන් H2O ත් එක්ක මම O2 ඇඳලා පෙන්නන්නම්. ඉස්සරහට H2O ඇඳන්නේ. මෙන්න H2O. H2O අදින්න මෙන්න ඔක්සිජන්, මෙන්න හයිඩ්‍රජන්, මෙන්න හයිඩ්‍රජන්. හරි? එතකොට ඔක්සිජන් කරේ මොකද්ද? හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන යාගේ පැත්තට ඇදලා ගත්තා. එතකොට කාගේ පැත්තද ඩේටා දාන තියෙන්නේ? क्या गाने भाई माइक को ऑफ कर गाने කාගේ පැත්තට දෙන්න දාන තියෙන්නේ hydrogen හයිඩ්‍රජන් පැත්තට දෙන්න දාන ඔක්සිජන් පැත්ත delta ring දැන් අපි ගමු O2 අණු ගානේ O2 මෙහෙම තියෙන්නේ O2 දැන් බලන්න මේ එක සමාන දෙන්නේ දෙපැත්තට අදිනවා වගේ දෙයක් නේ මට කියන්නකො මේ දෙන්නගෙන් කාගේ පැත්තට ඉලෙක්ට්‍රෝන වල වැඩියෙන් ඇදිලා ඉන්නේ දෙන්න දෙපැත්තම කාගේ පැත්තට වැඩියෙන් ඇදිලා යන්නේ හරිද කාගේ පැත්තට වැඩියෙන් ඇදිලා යන්නේ දෙන්නගේම පැත්ත එක සමානයි කාගේ පැත්තට වැඩියෙන් ඇදිලා යන්නේ දෙන්නම එක සමානයි දෙන්නගේම පැත්ත එක සමාන නිසා මේ මෙයාගේ කොහෙවත් ඩෙල්ටා ධන කියලා එයිද කොහේ හරි ඩෙල්ටා ඍණ කියලා එයිද දෙන්නගේ සමාන නැහැ නෑ ඉන්නේ නෑ මෙන්න මේ වගේ වෙලාවට මේක කියන අපි දැන් මේ ඔක්කොම ද්‍රවීකරණය වෙච්චාම මේ ඔක්කොම ද්‍රවීකරණය වෙච්චා මේවට කියනවා නිර්ද්‍රවීය අණුවක් මේවා නිර්ද්‍රවීය අණු ඔයාලට කියන්නේ නිර්ද්‍රවීය අණු ඇයි මෙයාලත් එක්ක සම්බන්ධ වෙච්ච පරමාණු සියල්ලම විද්‍යුත් ඍණතා සමානයි. විද්‍යුත් ඍණතා සමාන නිසා කාගේවත් පැත්තක වැඩියෙන් ඉලෙක්ට්‍රෝන වල වැදලා ගන්නෙ නැහැ. ඒ නිසා මේ එක්කෙනෙක්ගවත් කුඩා ඩෙල්ටා ධන ආරෝපණයක්වත් කුඩා ඩෙල්ටා ඍණ ආරෝපණයක්වත් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේවා නිර්ද්‍රවීය අණු. ඔවා නිර්ද්‍රවීයයි. හරිද? එතකොට අපි ගත්තොත් එන්නේ නිර්ද්‍රවීය තව ක්ලෝරින් අණුව ගත්තොත් Cl2 නේ තියෙන්නේ Cl2 මෙන්න Cl2 වෙන ක්ලෝරින් එක බන්ධන ක්ලෝරින් දැන් දෙන්නම දෙපැත්තට එක සමානව අදින්නේ එතකොට මොකද වෙන්නේ මෙයාගේ පැත්තේ තියෙන ආකාරයටම ඉලෙක්ට්‍රෝන වල මෙයාගේ පැත්තේ තියෙනවා එතකොට මෙයක් මොනද මෙයා ද්‍රවීයද නිර්ද්‍රවීයද මෙයා ද්‍රවීයද නිර්ද්‍රවීයද නිර්ද්‍රවීයයි දෙපැත්තම සමානව ඉලෙක්ට්‍රෝන වල පැතිරලා තියෙනවා. හරි. ඊළඟ ගම අපි කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් ගම CO2. මෙන්න කාබන්. මෙන්න ඔක්සිජන්. දැන් මොකද වෙන්නේ? කාබන්ගේ දෙපැත්තෙන් එක සමානව දෙන්නෙක් දෙපැත්තට අදිනවා. එක සමානව අදිනවා දෙන්නේ දෙපැත්ත. එතකොට මොකද වෙන්නේ? එතකොටත් වෙන්නේ මෙන්න. ඕන එක සමානව දෙපැත්තට අදිනවා. දැන් එතකොට කාගව පැත්තට වැඩියෙන් ඇදිලා යන්න හම්බ වෙන්නේ. කාගව පැත්තට වැඩියෙන් ඇදිලා යන්න හම්බ වෙන්නේ. මෙන්න මේ වගේ වෙලාවට එහෙනම් මේක ද්‍රවීයද නිර්ද්‍රවීයද? නිර්ද්‍රවීය. මේක නිර්ද්‍රවීය අණුවක්. මේක නිර්ද්‍රවීයයි. දැන් තියෙනවා කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් CCl4 කාබන් එක ක්ලෝරින් 4ක් ඇවිල්ලා කාබන් එක ක්ලෝරින් 4ක් ඕන 4 දෙනා 4 පැත්තට සමානව අදින්නේ එහෙනම් 4 දෙනා 4 පැත්තට සමානව ඇද්දනම් මෙහෙම 4 දෙනා 4 පැත්තට සමානව ඇද්දනම් මොකද වෙන්නේ මෙයාලගේ කොහෙවත් ආයේ මේ ද්‍රවීකරණය වෙනවද මෙයාලා? එක පැත්තකට වැඩිපුර ඉලෙක්ට්‍රෝන වල යනවද? නෑ. යන්නේ නැහැ. ඒ නිසා මේ ඔක්කොම නිර්ද්‍රවීය. මෙයාලගේ ධන ආරෝපණයක් ඍණ ආරෝපණයක් කියලා එකක් දකින්න ලැබෙන්නේ. ওই විදිහමයි CH4 මේ CCl4 නේ CH4 හයිඩ්‍රජන් තිබ්බනම්
මෙතෙන් මේ එන්නේ මේ තියෙන්නේ මෙහෙම තිබ්බනම් ඒත් එහෙමයි. ඒත් නිර්ද්‍රවීයයි. හරිද? ඔය නිර්ද්‍රවීය කතාව ඔයාලගේ ඩියුට් එකේ තියෙන රූප සටහන් ටික දාලා තියෙනවා. බලන්න. ඒ රූප සටහන් වල ඉලෙක්ට්‍රෝන වලාව පැතිරලා තියෙන ආකාරය පවා දාලා තියෙනවා. දැන් මෙහෙම එකක් ගමු. හරි. දැන් ඔන්න ජල අණුවක් ගමු. මෙන්න H දැන් මේක ද්‍රවීකරණය වෙලානේ තියෙන්නේ. මේක ද්‍රවීකරණය. ඒ කියන්නේ ඔක්සිජන්ට පුළුවන්කම තියෙනවා මේ බන්ධන ඉලෙක්ට්‍රෝන එයාගේ පැත්තට ගන්න. එතකොට ඔක්සිජන් පැත්තේ ඇති වෙනවා කුඩා ඍණ ආරෝපණයක්. හයිඩ්‍රජන්ගේ පැත්තේ ඇති වෙනවා කුඩා ධන ආරෝපණයක්. නේ හයිඩ්‍රජන්ගේ පැත්තේ ඉතා කුඩා ධන ආරෝපණයක් ඇති වෙනවා. දැන් ওই විදිහට තව ජල අණුවක් මෙතනට ලං වෙනවා. තව ජල අණුවක් මෙහෙම ලං වෙනවා. තව ජල අණුවක් ලං වෙනවා. තව ජල අණුවක් ලං වෙනකොට මේ පැත්තේ කුඩා ඍණ ආරෝපණයක්, මේ පැත්තේ කුඩා ධන ආරෝපණයක්. හරිද? තව ජල අණු මේ තියෙනවා. හරි. තව ජල අණු මේ තියෙනවා. මෙහෙම තියෙනවා ජල අණු. ඒ ජලය ගත්තොත් එහෙම ජලයේ ජල අණු 1යි 2යි තියෙන්නේ. ජලයේ ජල අණු ගොඩක් තියෙනවා. නේ? මේ විදිහට ජල අණු පීඩනවා මේ ජලයේ. කොහොම ජල අණු තියෙනවා. මේ ජලය තුල ජල අණු පීඩලා තියෙනවා. හැම ජල අණුවකම ඔක්සිජන්ගේ පැත්තේ තියෙන්නේ මොන විදිහ ආරෝපණයක්ද? හැම ජල අණුවක ඔක්සිජන්ගේ පැත්තේ තියෙන්නේ මොන වගේ ආරෝපණයක්ද? ඩෙල්ටා ඍණ ඍණ ආරෝපණයක්. ඩෙල්ටා ඉතින් කියන්නේ ඉතා කුඩා ඍණ ආරෝපණයක්. හයිඩ්‍රජන්ගේ පැත්තේ තියෙන මොන වගේ ආරෝපණයක්ද? කුඩා ධන ආරෝපණය. ඉතා කුඩා ධන ආරෝපණයක්. මට කියන්න ධන ආරෝපණයක් සහ ඍණ ආරෝපණයක් එකිනෙක ලං වුණොත් මොකද වෙන්නේ? කර්ෂණ. ධන ආරෝපණය ඍණයි. ධන ඍණ කියන ප්‍රතිචාර ආරෝපණ දෙක ලං වුණොත් වෙනවා. ආකර්ෂණය. ආකර්ෂණ මතකද අපි 8 වසරේ 7 දී හරි අර දඬු පිරිමැදලා මම ලං කරලා පෙන්නනවා ඔයාලට. එතකොට යාලා සමාන ආරෝපණ විකර්ෂණය වුණා. ප්‍රතිවිරුද්ධ ආරෝපණ ආකර්ෂණ වලට හොඳට දැක්කා. හරිද? දැන් මෙන්න වෙලා. මෙන්න මෙතන තියෙනවා ඩෙල්ටා ධන, මෙහා ඩෙල්ටා ඍණ. ඔන්න බලන්නකෝ. මෙන්න මේ දෙන්න අතර කුඩා ආකර්ෂණ බලයක් ඇති වෙනවා. මෙහා ධන, මෙහා ඍණ. මේ දෙන්න අතර කුඩා ආකර්ෂණ බලයක් ඇති වෙනවා. හරි? මෙන්න මෙහා ධන, මෙහා ඍණ. මේ දෙන්න අතර කුඩා ආකර්ෂණ බලයක් ඇති වෙනවා. මෙහා ධන, මෙහා ඍණ. මේ දෙන්න අතර කුඩා ආකර්ෂණ බලයක් ඇති වෙනවා. හරිද? එතකොට දැන් මෙතන ගත්තොත් මේ දෙන්න අතර ආකර්ෂණ බලයක් ඇති වෙනවා. මෙහා අතර ආකර්ෂණ බලයක් ඇති වෙනවා. මෙහා අතර ධන සහ ඍණ තියෙන හැම තැනකටම ආකර්ෂණ බලය ඇති වෙනවා. මෙන්න මේ විදිහට. තමන්ගේ ආයත එක ආකර්ෂණය වෙන්නේ නැහැ. හරි? දැන් මේ ඔක්සිජන් මෙයාත් එක දැන් බැඳිලා ඉවරයි. ආයෙ තව යොදාගන්නේ. හරි මෙන්න මේ විදිහට. එක සංයෝග අණුවක් අනෙක් සංයෝග අණුවේ ප්‍රතිවිරුද්ධ ආරෝපණයක් ගණන හුලියදනවා හයලු. ඒ දවස්. කවුද ඒක ගන්න? එක අණුවක පවතින ධන ආරෝපණය අනිත් අණුවේ පවතින ඍණ ආරෝපණයත් එක්ක මේ බැඳීමක් ඇති කරගන්නවා. එතකොට මේ බැඳීම ඇති වෙන්නේ පරමාණු අතර නෙමෙයි අණු අතර. අණු දෙකක් අතර මේ ජල අණුවයි මේ ජල අණුවේ මේ ජල අණුවේ ඔක්සිජනුයි මේ ජල අණුවේ හයිඩ්‍රජන් අතර.
මේ ජලාණුවේ ඔක්සිජනුයි මේ ජලාණුවේ හයිඩ්‍රජන් අතර. මේ ජලාණුවේ ඔක්සිජන් මේ ජලාණුවේ හයිඩ්‍රජන් අතර. දැක්කද? එතකොට මේක මේ අණු අතරනේ. අණු වර්ග අතර ඇති වෙන ආකර්ෂණ බල නිසා අපි ඒවට කියනවා අන්තර් අණුක ආකර්ෂණ බල. හරි? ඒවට කියන්නේ අපි අන්තර් අණුක ආකර්ෂණ බල. එහෙම ඇති වෙන බන්ධනයට කියනවා මේ මොකද්ද? අන්තර් අණුක බන්ධනයක් කියලා කියනවා. අන්තර් අණුක බන්ධනය. මේ අණු අතර ඇති වෙන ආකර්ෂණ බලයට අපි කියන්නේ අන්තර් අණුක ආකර්ෂණ බල. ඒ ආකර්ෂණ බල නිසා ඇති වෙනවා බන්ධනයක්. මේ බන්ධන වලට කියනවා අන්තර් අණුක බන්ධන. හරි? තේරුණාද ඒක? අන්තර් අණුක බන්ධන කියන එක තේරුණාද? ඔව් ඔව් එහෙනම් සර්. ඒකට ලියාගමු ඉක්මනට. එතකොට අපි අද නැවත වතාවක් 34 සටහන් ලුයිස් වීවර් අඳින හැටි ඉගෙන ගත්තා වෙනස් ක්‍රමයකට. ඊට පස්සේ අපි පරමාණුක දැලිත කියන එක අපි ඉගෙන ගත්තා. පරමාණුක දැලිත ගැන අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ පරමාණුක දැලිතෙන් පස්සේ විද්‍යුත් ඍණතාව ගැන ඉගෙන ගත්තා. විද්‍යුත් ඍණතාව ගැන ඉගෙනගෙන අපි අණුවක ද්‍රවීකරණය ගැන ඉගෙන ගත්තා. හරි? අණුවක් ද්‍රවීකරණය වෙන්නේ කොහොමද? අණු ද්‍රවීකරණය වුණාට පස්සේ ඒ අණු අතර ඇතිවන අන්තර් අණුක ආකර්ෂණ බල ඇතිවන ආකාරය අපි ඉගෙන ගත්තා. අන්තර් අණුක ආකර්ෂණ බල ඇතිවීමෙන් ඇති වෙනවා අන්තර් අණුක බන්ධන. අපි ඒකත් අද ඉගෙන ගත්තා. හරිද? දැන් අපිට ඊට පස්සේ තියෙනවා හයිඩ්‍රජන් බන්ධන. ඊට පස්සේ තියෙනවා ජලයේ හයිඩ්‍රජන් බන්ධන නිසා ජලයේ ඇතිවන සුවිශේෂී ගුණ ඉගෙන ගන්න තියෙනවා. ඊළඟට අපිට තියෙනවා අයනික බන්ධන සහ සහසංයුජ බන්ධන අතර පවතින වෙනස්කම්. හරිද? දැන් මෙන්න මේ වැඩක් තියෙනවා. ඔයාලා තනියෙන් හොයාගන්න හයිඩ්‍රජන් බන්ධන කියන්නේ මොනවද? හයිඩ්‍රජන් බන්ධන තිබීම නිසා ජලයේ ඇති සුවිශේෂී ගුණ මොනවද? ටියුට් එකේ පැන්සලෙන් ලියා ගන්න. ඊට පස්සේ අයනික බන්ධන සහ සහසංයුජ බන්ධන අතර ඇති වෙනස්කම් ඒවා තනියෙන් ඔය ටියුට් එකේ ඔක පුරවන්න ඕන ඔයාලා. හරිද? මෙන්න මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ හයිඩ්‍රජන් බන්ධන ගැන කියලා තියෙනවා. ඊළඟට හයිඩ්‍රජන් බන්ධන ගැන කිව්වට පස්සේ හයිඩ්‍රජන් බන්ධන ගැන කොටසක් තියෙනවා ලියා ගන්න. පුළුවන් විදියට ඉස්සන පුරව ගන්න කියලා බල පොතේ. ඊළඟට ජල අණු අතර පවතින හයිඩ්‍රජන් බන්ධන නිසා ජලයට ලැබිලා තියෙන සුවිශේෂී ගුණ මොනවද කියලා ලියලා කටපාඩම් කරගන්න. පැන්සලෙන් ලියලා වැරදුනොත් ආයෙ මකන්න පුළුවන්. ඊළඟට අයනික බන්ධන සහ සහසංයුජ බන්ධන අතර වෙනස්කම් ලියන්න වගුවක් තියෙනවා. ඒක පොතෙන් ඔයාලගේ ඉස්සරහ බලලා පුරවන්න. වැරදි තිබුණොත් මකන්න පුළුවන් වෙන පැන්සලෙන් ලියන්න. එතකොට අපි ලබන ඉරිද පන්ති කරන්නේ නැහැ පොය දවස නිසා. ආයතනයක් අපි හම් වෙන්නේ ලබන බ්‍රහස්පතින්දා. හරිද? එතකොට ලබන ඉරිද පන්ති නැහැ පොය දවස නිසා. එහෙම වුණා කියලා ඔයාලට ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මේ මාසේ ඉරිද 5ක් තියෙනවා. ඒකට කවදාත් ඒකට ගැටලුවක් වෙන්නේ නැහැ. අනිත් එක මම දවසේ මම සතියේ පන්ති දෙක කරන නිසා කොහෙත්ම ගැටලුවක් නැහැ. හරි. එහෙමනම් අපි අදට පන්ති නතර කරනවා. ඔක්කොටම සුබ රාත්‍රියක්. අයිබෝවන්.